සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නාවයන ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම සංස්ථාවට සම්බන්ධ වැව්කන්ද ආරණ්‍ය සේනාසනයේ ප්‍රධාන අනුශාසක අති ගෞරවනීය අපේ ලොකු ස්වාමින් වහන්සේගෙන් අවසරයි මේ අවස්ථාවට වැඩම කොට වදාළ අති ගෞරවනීය පූජනීය වන්දනීය අපේ ස්වාමින් වහන්සේලා සියලු දෙනා වහන්සේගෙන්ම මට අවසරයි සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සියලු දෙනාම සැදී පැහැදී සූදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අප්‍රමාණ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වූ මෙලව ජීවිතයක් තුලින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසීමේ උතුම් පරමාර්ථයත් ඇතුවයි මේ සද්ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. පින්නතනේ අපේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලෝක සත්වයාට බොහෝ යහපතක් සිදු කරවීමේ උතුම් පරමාර්ථය ඇතුව යම් සදහැවත් පිරිසක් දේශනා කරවන්නේ නම් ඒ කාරණාව හඳුන්වන්නේ සද්ධර්ම දානමය පින්කමක් කියලා. එක අවස්ථාවක සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේගෙන් විමසා සිටියා ස්වාමීනි මේ ලෝකේ තියෙන හැම දානයක්ම අභිභවනය කළ මහත්ඵල මහානිසංසදායක වූ යම් එකම දානයක් වෙත්නම් ඒක මොකක්ද කියලා. ඒකට බුදුරජාණන් වහන්සේ ලබලා දුන්න පිළිතුර තමයි මහරජ හැම දානයක්ම අභිභවනය කරනු ලැබුවේ මේ තථාගත ශ්‍රී සද්ධර්ම දාණයම පමණයි කියලා. සබ්බ දානං ධම්ම දානං ජිනාති
හැම දානයක්ම දිනනවා ධර්ම දානය. මේ ලෝකේ තියෙන හැම දානයකටම වඩා උතුම් කියලා එතන දේශනා කොට වදාළි. පින්නතනේ අපි කෙනෙකුට ආහාර පාන දන් දුන්නොත් ඒ පුද්ගලයාගේ කුසගින්දර නිමන්න පිපාසය නිමන්න පුළුවන්. ඊට අමතරව වස්ත්‍රාභරණ වාගේ දන් දුන්නොත් ඒ අවශ්‍යතාවය පූර්ණේ කරන්න පුළුවන්. ගෙවල් දොරවල්, යාන වාහන, ඉඩකඩම්, සල්ලි මිල මුදල්, ඒ දේවල් වලින් ඒ අවශ්‍යතාවයන් පූර්ණේ කරවන්න පුළුවන්. නමුත් පින්නතුනි, ඒ කිසිම දෙයකින් ඒ ලබන අයගේ භවගාමී ජීවිතය සුවපත් කිරීමක්, සසරින් එතර කිරීමක්, නිරයෙන් නිදහස් කිරීමක් වෙන්නේ නැහැ. ලෞකික අවශ්‍යතා සම්පූර්ණ වෙනවා. නමුත් භාග්‍යතුන් වහන්සේගේ ධර්මය ඒ අයට තේරුම් ගන්න, අවබෝධ කරගන්න, මඟ සලස්වමින් ශ්‍රවණය කරන්න අවස්ථාව උදා කරන්නේ නම් මෙලොව පරලොව දෙගතියේම දියුණුව සකස් කරගන්න ඒ කාරණාව ඊටාම වටිනවා. ජීවිතය පිළිබඳව ඔහු එදාට මනාව දකිනවා. සසර ස්වභාවය අවබෝධ කරනවා. මේ භයානක සසරින් ඊතර යා යුතුයමයි කියන අදිෂ්ඨානයට යනවා. එම්නම් සංසාර සත්වයා සසරින් ඊතර කරවන්න පුළුවන් නම් ඒ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයට පමණයි. ඒ නිසා සසර දුක් විඳින්නන්ට සසරින් ඈතර වෙන්න මඟ කියා දීම හැම දානයකටම වඩා උතුම් කියලා දේශනා කොට වදාළා. අපේ බුදුරජාණන් වහන්සේ මේ ලෝක ධාතුවේ පහළ වුණ අති ශ්‍රේෂ්ඨතම වූ සද්ධර්ම දානයේ නියමුවාණන් වහන්සේ ධර්මයේ ඉපැද්දෙව්වා. ලෝක සත්වයාට ධර්මයේ දේශනා කළා. භාග්‍යතුන් වහන්සේගෙන් පස්සේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක පිරිස් කෝටි ගණන් ලෝක සත්වයා ධර්මයෙන් සුවපත් කළා. පින්නතුනි, මෑත කාලේ අපේ ශාසනයේ අති සුවිශේෂී වූ සද්ධර්ම දානමය පින්කමක් සිදු වුණා. ඒ ධර්ම දානමය පින්කම සිදු කළේ 7 අවුරුදු වයසේ සාමණේර ස්වාමින් වහන්සේ නමක්. ඒ වෙන කවුරුවත් නෙමෙයි, නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ. දීප චක්‍රවර්ති ධර්මාශෝක මහරජුරවන්ටයි ඒ ධර්ම දේශනාව සිදු කළේ. නිග්‍රෝධ සාමණේරයන් වහන්සේගේ ධර්ම දානයෙන් පස්සේ මේ මහරජුරු හැබෑම ධාර්මිකයෙක් බවට පත් වුණා. එතෙක් චණ්ඩාශෝක නමින් හැඳින්වුවා. මෙයින් පස්සේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් පස්සේ ධර්මාශෝක නමින් හැඳින්වුවා. ආන්ගේ සාමණේරයන් වහන්සේගේ 4 පද ගාථාවකින් කරපු දේශනාව ධර්මාශෝක මහරජුරුව සම්බුද්ධ ශාසනයට මොන තරම්නම් මෙහෙවරක් කළාද? ඒ කාරණාව මෙච්චරයි මෙපමණයි කියලා සීමාවක් කරලා දක්වලා ඉවර කරන්න බැරි තරම්. තුන්වෙනි ධර්ම සංගායනාව සිදු කළෙත් ධර්මාශෝක රජුරුවමයි. ඒ නිසා ಭಾರತයෙන් පිටත තවත් රටවල් ගණනාවකට බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ ව්‍යාප්ත වුණා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට අපිටත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලැබුණා. එහෙමනම් අද අපි ධර්ම දේශනා කරන්නේත් අපේ පින්නතුන් ධර්ම දේශනා පින්කම් සංවිධානය කරන්නේත් උතුම් වූ ධර්ම දානමය කුසල් අත්පත් කරගන්නේ
අපේ සසර මඟ සුවපත් කරගන්න බුදුරජාණන් වහන්සේගේ දහම් පණිවිඩය අපි දැනගන්නේ මේ නිග්‍රෝධ සාමණේරයන් වහන්සේගේ ධර්ම දානය නිසා. ධර්මාශෝක මහරජුරුවන්ගේ තුන්වෙනි ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් නිසා මිහිඳු මහරහතන් වහන්සේ අපේ රටට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අරගෙන වැඩම කරලා භාග්‍යතුන් වහන්සේගේ ධර්මයෙන් මේ ලංකාව පෝෂණය කරලා මේ රටේ මිනිස්සු කොච්චරක්නම් එයින් නිවන් දකින්න ඇද්ද? මේ රටේ අය කොයිතරම් ප්‍රමාණයක් නම් සුගතිගාමී වෙන්න ඇද්ද? පින්නතනි ඒ ධර්ම දානයක ප්‍රතිඵලයක් නිසානේ. වෙනත් කිසිම දානයකින් එතෙන්ට යන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසාම ධර්ම දානයේ හැම දානයක්ම අභිභවනය කරනවා. එහෙමනම් අද වැව්කන්ද ආරණ්‍ය සේනාසනය මූලික කරගෙන මේ උතුම් වූ ධර්ම දානමය පින්කම අපේ ස්වාමින් වහන්සේලාගේ මූලිකත්වයෙන් දායක පින්නතුන්ගේ අනුග්‍රහයෙන් සිදු කරනු ලබන්නේ විශේෂයෙන් ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම සංස්ථාවේ ප්‍රධාන අනුශාසක ඒ වගේම කල්යාණී යෝගාශ්‍රම සංස්ථාවේ ප්‍රධානියන් වහන්සේ හැටියට වැඩ සිට මීට වසර 3කට පමණ කලින් අපවත් වී වදාළ අති ගෞරවනීය මහා කම්මට්ටානාචාර්ය අවසරයි නා වූනේ ශ්‍රී අරිය ධම්ම අනුනායක මාහිමිපාණන් වහන්සේට ලෞතර බුද්ධ රාජ්‍ය මුදුන්පත් කර ගැනීම සඳහා පින් අනුමෝදන් කිරීම සඳහායි. මේ සත්පුරුෂ දායක පින්නතුන් ඒ වගේම ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා කෘතගුණ දන්න කෘතගුණ සලකන පිරිසක් හැටියට ලොකු ස්වාමින් වහන්සේට පින් අනුමෝදන් කරන්න මේ ශාසනයේ ශ්‍රේෂ්ඨතම වූ දානමය පින්කම තෝරගත්තේ ධර්ම දානයාගේ වැදගත්කමත් හොඳට දන්න නිසා. එහෙමනම් පින්නතුනි මේ තුලින් රැස් කරගන්න උදාාර පුණ්‍ය සම්භාර ධර්මයන් අපවත් වී වදාළ අපේ ලොකු ස්වාමින් වහන්සේට අනුමෝදන් වේවා. උන්වහන්සේ ප්‍රාර්ථනා කළ ලෞතර බුද්ධ රාජ්‍ය මුදුන්පත් කර ගැනීම සඳහා මේ සියලු කුසල ශක්තියින් උන්වහන්සේට පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. අද මේ ධර්ම දේශනා පින්කම් සිදු කිරීම සඳහා මම මාතෘකාව හැටියට යොදා ගන්න කල්පනා කළේ අංගුත්තර නිකායේ පංචක නිපාතයේ සඳහන් වන පිංග්‍යානි කියන සූත්‍ර දේශනාව. පින්නතුනි අපේ බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර කූටාගාර ශාලාවේ වැඩ ඉන්න දවසක ලිච්ඡවි රජවරු 500ක් පමණ දෙනා බුදුරජාණන් වහන්සේ දැකලා වැඳ පුදාගෙන ධර්ම ශ්‍රවණය කිරීමේ බලාපොරොත්තුවෙන් කූටාගාර ශාලාවට එකතු වුණා. ලිච්ඡවීන් කියලා කියහම මේ පින්නතුන් ධර්ම දේශනාවන් වලින් පොතපතින් කරුණු හදාරලා ඇති. ඊටාම ලස්සන රූප සම්පත්තියක් තිබුණායි. අපේ භාග්‍යතුන් වහන්සේ පවා දේශනා කළ බව සඳහන් වෙනවා. දෙවියන් දැකලා නැත්තම්
මේ ලිච්ඡවීන් දිහා බලන්න කියලා. ලිච්ඡවීන් ඒ තරම්ම ලස්සනයි. හරියට නිකන් මිහි බට දෙවිවරු වගේ. මේ අවස්ථාවේ මෙතෙන්ට ලිච්ඡවි රජවරු 500ක් විතර සහභාගී වුණා කියලා සඳහන් කරන්නේ. හැබැයි මේ පිරිසෙන් කොටසක් නිල් පාට ඇඳුම් ඇඳලා නිල් පාට ආභරණ වලින් සැරසිලා නිල් පාට මල් පැලඳගෙන නිල් පාට රත වලින්ම තමයි ඇවිල්ලා තිබුණේ. ආපු රතයත් නිල් පාටයි. රතේ බැඳලා හිටපු අශ්වයොත් නිල් පාටින් සරසලා තමනුත් නිල් පාටින් සරසිලා නිල් මණික් වලින් ආභරණ පැලඳගෙන නිල් මල් පැලඳගෙන නීල වර්ණයෙන් බැබලි බැබලි හිටිය කියලා සඳහන් කරනවා. ඒක පිරිසක්. තව පිරිසක් රතු පාට රතයක රතුවට සරසපු අශ්වයන් යොදලා ඉන්නවා. තමනුත් රතු පාට වස්ත්‍ර ඇඳලා ඉන්නවා. රතු පාට මණික් වලින් ආභරණ පැලඳගෙන ඉන්නවා. රතු මල් පැලඳගෙන රක්ත වර්ණයෙන් බැබලි බැබලි වැඩ හිටිය කියලා සඳහන් කරනවා. තව පිරිසක් පැමිණිච්ච රතයත් කහ පාටයි. රතයට යොදලා ඉන්න අශ්වයත් කහ පාටයි. තමන් ඇඳලා ඉන්න වස්ත්‍රත් කහ පාටයි. ඒ විතරක් නෙමෙයි ආභරණත් කහ පාටයි. කහ පාට වර්ණයෙන් පීත වර්ණයෙන් බැබලි බැබලි වැඩ හිටිය කියලා කියනවා. අනිත් පිරිස සුදු පාට රත වලින් ආවා. සුදු පාට වස්ත්‍ර වලින් සැරසිලා හිටියා. සුදු පාට ආභරණ පැලඳගෙන හිටියා. ශ්වේත වර්ණයෙන් බැබලි බැබලි හිටිය කියලා සඳහන් කරනවා. පිරිසක් නිල් පාටයි. පිරිසක් රතු පාටයි. පිරිසක් කහ පාටයි. පිරිසක් සුදු පාටයි. බුදුරජාණන් වහන්සේ ළඟ බොහෝම ලස්සනට මේ පිරිස භාග්‍යතුන් වහන්සේ වට කරගෙන කෝටාගාර ශාලාවේ වාඩි වෙලා. මෙතන ඉන්නවා පිංගියානි කියන බ්‍රාහ්මණතුමා. දැන් මේ ලිච්ඡවීන්ට වඩා අපේ භාග්‍යතුන් වහන්සේ රූප సౌందර්යයෙන් ඊටාම ඉහළයි. දෙවියන් ළඟ හිටියහම දෙවියන්ට බුදු පියාණන් වහන්සේ පේන්නේ දෙවියෙක් වගේ. අපිට දෙවියෙක් වගේ නෙමේ දෙවියන්ට දෙවියෙක් වගේ. ඒ නිසා දේවාති දේවයි. බ්‍රහ්මයන් අතරට වැඩම කරාම බ්‍රහ්මයන්ට පෙනුනේ මහා බ්‍රහ්ම රාජයෙක් වගේ කියලා. ඒ නිසා බ්‍රහ්මාති බ්‍රහ්මයි. පුදුමාකාර ලස්සන රූප సౌందර්යයක් භාග්‍යතුන් වහන්සේට තිබුණා. පිංගියානි බ්‍රාහ්මණතුමාට පුදුම සතුටුයි මේ දර්ශනය දැකලා. ලිච්ඡවීන්ට වඩා බුදු පියාණන් වහන්සේ ලස්සනයි කියලා කියන්න ඕනෙකම ඇති වුණා. භාග්‍යතුන් වහන්සේගේ රූප సౌందර්ය ලිච්ඡවීන් අභිභවනය කළා කියලා කියන්න ඕනෙකම තිබුණා. ඒ නිසා බ්‍රාහ්මණතුමා අර රජ පිරිස අතරින් නැගිට්ටා. නැගිටලා බුදුරජාණන් වහන්සේ දිහාට හැරිලා වන්දනා කළා. තමන්ගේ උතුරු සළුව ඒකාංශ කරගත්තා. බුදුරජාණන් වහන්සේට වැඳගෙන මේ බ්‍රාහ්මණතුමා කියනවා මට වැටහුණා ස්වාමීනි මට වැටහුණා කියලා. අපේ බුදුරජාණන් වහන්සේ සඳහන් කළා පිංගියානි ඔබට වැටහේවා පිංගියානි ඔබට වැටහේවා කියලා. ආන් ඒ වෙලාවේ පිංගියානි බ්‍රාහ්මණතුමා හරි ලස්සන ගාථාවක් කිව්වා. පදුමං යතා කෝක නදං සුගන්ධං පාතෝසියා පුල්ල මවීත ගන්ධං
අංගීරසං පස්ස විරෝචමානං තපන්න මාදිච්ච මිවන් තලික්කේ කියලා. මේ ගාථා රත්නේ තේරුම මම හිතන්නේ මේ ගාථාව මේ පින්නතුන් බොහෝ දෙනෙක් දන්නවා කියලා. මොකද මේ ගාථාව තමයි චුල්ලපන්තක ස්වාමීන් වහන්සේට පාඩම් කරන්න දීලා තිබුණේ. මහා පන්තක ස්වාමීන් වහන්සේ විසින් 4 මාසයක් තිස්සේ පාඩම් හිටියේ නැත්තේ මේ ගාථාව. පිංගයානි බ්‍රාහ්මණතුමා මේ ගාථාවෙන් භාග්‍යතුන් වහන්සේව වර්ණනා කරාම ලිච්ඡවි රජවරු වටිනා සලු 500කින් පිංගයානි බ්‍රාහ්මණතුමාට පූජා පැවැත්වුවා. පිංගයානි බ්‍රාහ්මණතුමා ඒ සලු 500ම අරගෙන බුදුරජාණන් වහන්සේට පූජා කළා. මේ වෙලාවේ අපේ බුදුරජාණන් වහන්සේ ලිච්ඡවි රජවරු ආමන්ත්‍රණය කරලා දේශනා කොට වදාලා ලිච්ඡවීනි මේ ලෝකේ දුර්ලභ පුද්ගලයෝ 5 දෙනෙක් ඉන්නවා කියලා. ඒ 5 දෙනා පිළිබඳව සාකච්ඡා කරන්න කලින් අපි අර මාතෘකා කරගත්ත ගාථා රත්නේ තේරුම සාකච්ඡා කරලා ඉන්නේ. පින්නතනේ පදුම කියලා කියන්නේ නෙළුම් වලට. නෙළුම් මල් වලට තමයි අපි පදුම කියලා කියන්නේ. පදුමං යතා කෝක නදං සුගන්ධං. එතකොට කෝක නද කියලා කියන්නේ මොනවටද? කෝක නද කියලා කියන්නේ නෙළුම් වලටම තමයි. හැබැයි කෝක නද කියලා කියන්නේ හිරු කිරණ වැටෙනකොට පිපෙන්න තරම් මෝරලා තියෙන මලට. මෝරලා හිරු කිරණ පතිත වෙනවත් එක්කම පිපෙන නෙළුම් මල් වලට තමයි කෝක නද කියලා කියන්නේ. විශේෂයෙන් මෙතන සඳහන් කරනවා මේ කතා කරන්නේ රතු පාට නෙළුම් මලක් ගැන කියලා. මේක පිංගයානි බ්‍රාහ්මණතුමාගේ අදහස. කොයිතරම් ඥානවන්තද? මොනතරම් ශ්‍රද්ධාවන්තද? මෙහෙම අදහසක් බුදුරජාණන් වහන්සේ පිළිබඳව ගොනු කරන්නේ. පදුමං යථා කෝක නදං සුගන්ධා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ යම්සේ මේ පිපිච්ච නෙළුම් මල කොයි තරම් පිරිසිදුද නිකලල්ද මේ කතා කරන්නේ පිපුණ ගමම්ම මලක් ගැන. ඒ ගැන දෙවෙනි පදෙන් කියනවා. පාතෝසියා පුල්ල මවීත ගන්ධා. නෙළුම් මල පිපෙන්නේ උදේ පාන්දරම හිරු කිරණත් එක්ක. පාතෝව උදේ පාන්දරම. පාතෝසියා පුල්ල මවීත ගන්ධා. මේ මල් කැකුල හටගත්ත දවසේ ඉඳලා ටික ටික මෝර වතුරෙන් උඩට එනවා. හැබැයි කැකුල මෝරන්න පියුම් ගැබ ඇතුලේ සුවඳක් එකතු වෙවි සුවඳ පිරුණා. දැන් මල හෙට උදේට පිපෙන්න ලෑස්ති. පියුම් ගැබ සුවඳින් පිරීලා. නෙළුම් මල් හරි සුවඳයි. හැබැයි සුවඳ තියෙන්නේ ස්වාභාවිකව පිපෙන නෙළුම් මල්. හොඳට මෝරපු නෙළුම් මල් සුවඳයි. එහෙමනම් බ්‍රාහ්මණතුමා සඳහන් කරනවා හරියට අපේ බුදුරජාණන් වහන්සේ ඒ මල පිපෙනකොට කොයිතරම් නිකලල්ද. තාම සුවඳ පිරීලා තියෙන්නේ සුවඳ වහනය කරලා නැහැ. පාතෝසියා පුල්ල මවීත ගන්ධා. මල පිපුණා. තාම සුවඳ පියුම් ගැබ ඇතුළෙම තියෙනවා. තාම විහිදුන්නේ නැහැ. මොන තරම් ෂණයක් ගැනද මේ කතා කරන්නේ? මලේ පෙති විහිදෙනවත් එක්කම මේ සුවඳ වාතලයට මුසු වෙනවා. බ්‍රාහ්මණතුමා කියන්නේ මල පිපුණා. තාම සුවඳ පියුම් ගැබ අතහැරියේ නැහැ. මේ මල කොයි තරම්නම් පිරිසිදුද?
මල් පෙති විවර වුණ ගමම්ම මේ හුළඟත් එක්ක ගැටෙනකොට ඒ පෙති වල පාට වෙනස් වෙනවා. දූවිලි තැවරෙනවා. අපවිත්‍ර වෙනවා. නමුත් තාම වැහිලා තිබ්බ වෙලාවේ කොයි තරම් පවිත්‍රද මල් පෙති බුදුරජාණන් වහන්සේත් ඒ වගේම ක්ලේශයන්ගෙන් පිරිසිදුයි. අපවිත්‍ර වෙලා නැහැ කෙලෙස් වලින්. අංගීරසං පස්ස විරෝචමාන. පිළිතුර අංගීරස කියලා කියන්නේ රන්වන් පාටින් බැබලෙනවා. අංගීරසයි කියලා කිව්වේ. පස්ස විරෝචමාන. රන්වන් පාටින් බැබලි බැබලි අහසේ විරාජමාන වෙන සූර්යයා තපන්න මාදිච්ච මිවන්තනික්කි. කොයි වගේ සූර්යයා බැබලි බැබලි විරාජමාන වෙනවද? අපේ භාග්‍යතුන් වහන්සේ ෂඩ්වර්ණ රශ්මි ධාරාව විහිදුවා සූර්යයට වඩා ප්‍රතාපවත් විදිහට විරාජමාන වෙනවා කියලායි මේ කියන්නේ. ඒතර භාග්‍යතුන් වහන්සේ රන්වන් පාටයි කියන කාරණාව මෙතන සඳහන් කළා. ඇත්තටම බුදුරජාණන් වහන්සේ රන්වන් පාටයි කියලා කියහම අපිට අනුමාන කරන්න පුළුවන් වෙයිද මෙන්න මේ වාගේ වර්ණයක් බුදුරජාණන් වහන්සේට තිබුණා කියලා. පින්නතනේ ඒක මේ කාලේ හැටියට පහසු නෑ. හේතුව තමයි මේ රන්වන් පාට බොහෝ ශ්‍රාවකයන් වහන්සේලාත් වැඩ ඉඳලා තියෙනවා. මහා කච්චායන මහරහතන් වහන්සේත් රන්වන් පාටයි කියලා සඳහන් කරනවා. අපේ සරියුත් මහරහතන් වහන්සේත් රන්වන් පාටින් වැඩ හිටියා කියලා සඳහන් කරනවා. ඒ රන්වන් පාට නිසාම ඇහැල මලක පාටයි කියලා සමහර තැනක සඳහන් කරනවා. අපේ භාග්‍යතුන් වහන්සේත් රන්වන් පාටින් වැඩ හිටියා. එතකොට භාග්‍යතුන් වහන්සේගේ වර්ණය අපි අද කොහොමද අනුමාන කරන්නේ කියන කාරණාව මම සිහිපත් කළේ. පින්නතනේ මේ ලෝකේ රත්තරන් වර්ග 4ක් තියෙනවා කියලා ධර්මයේ සඳහන් කරනවා. එක වර්ගයක් තමයි සිංගී සුවන්න කියලා කියනවා. ඒක ධර්මයේ විස්තර කරන්නේ මහ පොළොවේ හැදෙන අඟක් වගේ හැදෙන රත්තරන්. සිංගී සුවන්න. තව රත්තරන් වර්ගයක් ගැන හඳුන්වනවා ධර්මයේ කාංචන කියලා. මේ කාංචන කියන රත්තරන් පර්වතවල හැදෙනවා කියලා තමයි සඳහන් කරන්නේ. පර්වතවල හැදෙන රත්තරන්. තවත් රත්තරන් වර්ගයක් ගැන සඳහන් කරනවා හටක කියලා. ඒ පිළිබඳව විස්තර කරලා තියෙන්නේ කූඹි විසින් එකතු කරන ලද රත්තරන් කියලා. තවත් රත්තරන් වර්ගයක් ගැන හඳුන්වනවා ජාම්බෝ නද නිෂ්ක කියලා. එහෙම නැත්නම් ජාත රූප කියලත් මේ රත්තරන් හඳුන්වලා තියෙනවා. ඊළඟට පැහැදිලි කරනවා මේ කතා කරපු රත්තරන් අතර නියමම රත්තරන් වෙන්නේ ජාත රූප කියලා. එහෙනම් ජාත රූප කොහෙද තියෙන්නේ? ධර්මයේම සඳහන් කරනවා ජාත රූප තියෙන්නේ මහ මුහුදේ කියලා. අපි ගාව තියෙන රත්තරනුත් මහ මුහුදෙන් අරගත්තා නම් හැබෑම රත්තරන්. එහෙමනම් බුදුරජාණන් වහන්සේගේ ශරීර ස්වභාවය ජාත රූප වර්ණයි කියලා සඳහන් කරන්නේ. ආන් ඒකයි මම කිව්වේ අපි ගාව තියෙන රත්තරන් දිහා බලලා භාග්‍යතුන් වහන්සේගේ රූපේ ප්‍රමාණ නැත්නම් භාග්‍යතුන් වහන්සේගේ වර්ණ ප්‍රමාණය අපිට අනුමාන කරන්න බැරි වෙයි කියලා. ජාත රූප අද ලෝකේ නැද්ද එතකොට? මේ ලෝකේ ඉන්න ඊටාම දක්ෂ කිමුදුම් කරුවෝ අදත් සාගරේ කිමිදිලා ජාත රූප ගොඩ ගන්නවා කියලා සඳහන් කරනවා.
ඊටා විශේෂිත පුද්ගලයන්ට විශේෂ මිලකට ජාත රූප අදත් විකුණන්න තියෙනවා කියලා වර්තමානයේ සඳහන් කරනවා. එතකොට ජාත රූප මහ මොහොතට කොහෙන්ද? පින්නතුනි අපි ಭಾರತය පිළිබඳව කතා කරනකොට බොහොම පූජනීය ගංගා පහක් ගැන කතා කරනවා. ගංගා, යමුනා, අචිරවතී, සරබු, මහි. මේ ගංගා පහ තමයි මේ ජාත රූප සාගරයට අරන් යන්නේ. එතකොට ගංගාවලට කොහෙන්ද? මේ ගංගා පහම ගලන්නේ හිමාල පර්වතයේ ඉඳලා. ජම්බු දීප. එයි මේ ජම්බු දීප කියලා හඳුන්වලා තියෙනවා කියන්නේ. අපේ ධර්මයේ විස්තර කරනවා මේ කරුණු මේ හිමාලයේ විශාල දඹ ගහක් තියෙනවා. සාමාන්‍යයෙන් අතු 5කින් යුක්තයි කියලා තමයි සඳහන් කරන්නේ. එක අත්තක් යොදුන් 50ක් දිගයි කියලා සඳහන් කරනවා. ඒ වගේ අතු 5ක් තියෙනවා. මේ ගහේ ගෙඩි හැදෙනකොට කල ගෙඩියක් වගේ ලොකු ගෙඩි තමයි හැදෙනවා කියන්නේ. ඍෂිවරු වාගේ අය ඒ ගෙඩිය අනුභව කරනවා. ඇතුළ හරියට නිකන් මී පැණි පුරවලා වාගේ රසයි කියලා කියන්නේ. මේ ගහේ අර අතු වලින් තමයි අර ගංගා පහ ආරම්භ වෙනවා කියලා සඳහන් කරන්නේ. එතකොට ගහේ පස් පැත්තෙන් මේ ගංගා ගලනවා. මේ අතු වල තියෙන ගෙඩි හොඳට ඉදිලා බිම වැටෙනවා. ආන්ගේ වැටිච්ච ගෙඩි වලින් පැලවෙන අංකුර රත්තරන් කියලා සඳහන් කරනවා. මේ ගංගා ජලයේ ඒ රත්තරන් අංකුර හේදෙනවා. එහෙම හේදි ගිහිල්ලා තමයි සාගරයට ජාත රූප එකතු වුණා කියලා කියන්නේ. එවනම් බුදුරජාණන් වහන්සේගේ වර්ණය ජාත රූප වර්ණයි. අපිට අනුමාන කරන්න බෑ කියලා මම සඳහන් කළේ. පිත්තලත් අලුතෙන් හොඳටම මැද්දහම දන්නේ නැති කෙනෙකුට හිතෙන්නේ ඒක රත්තරන්ද කියලා. හැබැයි හොඳට මැදලා රත්තරන් වගේ පේන පිත්තල ළඟ රත්තරන් ගෙනල්ලා තියහම නොදන්න කෙනෙකුටත් වැටහෙනවා පිත්තල වලට වඩා වැඩියෙන් රත්තරන් බබලෙනවා කියලා. එහෙනම් ඒ රත්තරන් වලටත් වැඩිය ජාත රූප දීප්තිමත්. අපේ භාග්‍යතුන් වහන්සේ ඒ තරම්ම දීප්තිමත්. බුදුරජාණන් වහන්සේ මේ වෙලාවේ ලිච්ඡවින්ට සිහිපත් කළා මේ ලෝකේ දුර්ලභ පුද්ගලයෝ 5 දෙනෙක් ඉන්නවා කියලා. කවුද මේ ලෝකේ ඉන්න දුර්ලභ පුද්ගලයෝ? ඇතැම් සූත්‍රවල දුර්ලභය 3 දෙනා, 4 දෙනා, 5 දෙනා එහෙම කතා කරලා තියෙනවා. මේ අංගුත්තර නිකායේම තික නිපාතයේ තියෙන තව සූත්‍රයක සඳහන් කරනවා ලෝකේ දුර්ලභ පුද්ගලයෝ 3 දෙනෙක් ඉන්නවා කියලා. තථාගත අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දුර්ලභයි. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේම දේශනා කරන ශ්‍රාවකයෝ දුර්ලභයි. කළගුණ දන්න කළගුණ සලකන අය දුර්ලභයි කියලා. ඒ තික නිපාතේ සූත්‍රයේ සඳහන් වෙන කරුණු. පංචක නිපාතේ සඳහන් වෙනවා කරුණු 5ක්. පළවෙනි කාරණාව තථාගත අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දුර්ලභයි. දෙවෙනි කාරණාව තමයි භාග්‍යතුන් වහන්සේගේම ධර්මයේ දේශනා කරන ශ්‍රාවකයා දුර්ලභයි. තුන්වෙනි කාරණාව තමයි ඒ අති උතුම් ධර්මයේ ශ්‍රවණය කරන අය දුර්ලභයි. හතරවෙනි කාරණාව තමයි ශ්‍රවණය කරන අයත් ඒ ධර්මයේ ජීවිතයට එකතු කරගෙන ප්‍රායෝගික කරගන්න අය දුර්ලභයි. ඒ හතරවෙනියා පස්වෙනියා තමයි කළගුණ දන්න
කළගුණ සලකන කෙනා දුර්ලභයි. එහෙමනම් මේ කාරණා පහ පින්නතුනේ අපි ටිකක් කෙටියෙන් සාකච්ඡා කරමු. පළවෙනියට සිහිපත් කළේ තථාගත අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දුර්ලභයි කියලා. බුදුරජාණන් වහන්සේලා ලෝකෙ පහසුවෙන් පහළ වෙන්නේ නැහැ. ඒ කාරණාව අපි හොඳටම අහලා තියෙනවා. ඒ කාරණාව අපි ධර්මයෙන් දන්නවා. කොයිතරම්නම් බුදුරු දුර්ලභද කියලා. යටත් පිරිසෙන් සඳහන් කරනවා බුදුවරු දෙදෙනෙක් අතර කාලය මහා කල්ප 30ක්වත් තියෙනවා කියලා. ඒ අඩුම කාලේ. නමුත් පින්නතුනි සමහර කල්පවල බුදුරජාණන් වහන්සේලා දෙනම තුන්නම හතරනම පහළ වෙලා තියෙනවා. හැබැයි එහෙම පහළ වුණත් අපිට ගණන් කරන්න පුළුවන් තරම් කාල සීමාවකින් නම් නෙමෙයි පහළ වෙලා තියෙන්නේ. කල්පයේ ඇතුළේ දීර්ඝ කාලයක් ගත වෙනවා බුදුරජාණන් වහන්සේලා දෙන්නෙක් අතර කාලේ. අපේ බුදුරජාණන් වහන්සේ ලෞතුරා බුදු බව ලබනවා කියන චේතනාව ඇති කරගෙන මුල්ම කාලයේ මනෝ ප්‍රනිධානය කියලා හඳුන්වනවා. මේ මනෝ ප්‍රනිධාන කාලේ ඉඳලා ලෞතුරා බුද්ධත්වයේ ලබන කාලේ එනකොට අපේ බුදුරජාණන් වහන්සේට මුණ ගැහෙන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේලා 512027 නමක් කියලා තමයි සඳහන් කරන්නේ. එහෙනම් ඒ තරම්ම බුදුරජාණන් වහන්සේලා දුර්ලභයි. මේ මහා කල්ප අසංඛ්‍ය 20කුත් ලක්ෂයකට 512027 නමක් ගැන සඳහන් කරන්නේ. ඒතර මහා කල්ප අසංඛ්‍ය 20ක් කියලා කියහම අපි පින්නතුන් මේ කල්ප කාරණාව අහලා ඇති කියලා මම හිතනවා. මෙහි දුර්ලභ බව දැනගන්න මම බොහොම කෙටියෙන් ටිකක් සිහිපත් කරන්න හිතුවා. මහා කල්පය. ධර්මයේ කිසියම් තැනක කල්පය කියලා සඳහන් කරලා තිබුණොත් ඒ මහා කල්පයක් ගැන. එහෙම නැත්නම් අසංඛ්‍ය කල්ප අන්තර් කල්ප කියලා වෙනම ලියලා තියෙනවා අනික් කල්ප ගැන. නිකන් කල්ප වචනේ විතරක් තියෙනවනම් ඒ මහා කල්පයක් ගැනයි කියන්නේ. පින්නතේ මේ කාරණාව විස්තර කරන තැන සඳහන් කරනවා මහා කල්පයක් ඇතුලේ අසංඛ්‍ය කල්ප හතරක් තියෙනවා කියලා. ටිකක් ගැඹුරුයි මේ කාරණාව හොඳට හිතන්නකෝ. මහා කල්පයේ ඇතුලේ අසංඛ්‍ය කල්ප හතරක්. ඒ එක අසංඛ්‍ය කල්පයක් ඇතුලේ අන්තර් කල්ප තියෙනවා කියලා සඳහන් කරනවා 64ක්. මහා කල්පයක අසංඛ්‍ය කල්ප 4යි. ඒ එක අසංඛ්‍ය කල්පයක් ඇතුලේ අන්තර් කල්ප 64යි. එතකොට 64 වරක් 4 256යි. එතකොට මහා කල්පයේ ඇතුලේ තියෙන අන්තර් කල්ප ප්‍රමාණය 256යි. 64 වරක් 4යි. එතකොට මේ අන්තර් කල්පයක් ඇතුලේ කොච්චර ආයුෂ තියෙනවද? සඳහන් කරනවා මනුස්ස වර්ෂ සාමාන්‍යයෙන් දවස් 365 ඉන්නේ මනුස්ස වර්ෂයක්. ධර්මයේ ගණන් හදනකොට දල වශයෙන් 360න් තමයි ගණන් හදලා තියෙන්නේ. ආන්ගේ දවස් 365ක් වෙච්ච අපේ අවුරුදු අසංඛ්‍ය. දැන් අපේ අසංඛ්‍ය කියන ගාන දන්නවා. කීයෙන්ද මේ අසංඛ්‍ය ලියන්නේ? 1.140. 1.0ක් ලියහම 10යි. බිංදු දෙකක් දාහම 100යි. බිංදු තුනක් වුණාම 1000යි. බිංදු හතරක් වුණාම 10000යි.
0.5 ලක්ෂයයි 0.7ක් කෝටියයි 8ක් 9ක් 10ක් 50ක් 70ක් 100ක් 120ක් 130ක් 140ක් එහෙම ගණන් හදාම 1.140ක් ලියහම ආන්ගේ ගානට කියනවා අසංඛ්‍ය කියලා. 1.140. එතකොට මෙතෙන්ට යනකම් ගණන් කරපු අය හිටියද? අතීතයේ අය ගණන් කරපු අන්තිම ඉලක්කම මේ තියෙන්නේ. අපිටනේ හිතෙන්නේ ලෝකේ අද දියුණුයි කියලා. අතීතයේ දියුණුවත් එක්ක කල්පනා කරනකොට අපි ඉන්නේ ඊටාම ලදරු මට්ටමක. අපි ගණන් කරන අන්තිම ඉලක්කම මොකක්ද? අතීතයේ ගණන් කරලා තියෙන අන්තිම ඉලක්කම මොකක්ද? ඒ අය ගණන් කරලා තියෙනවා 1.140ට. ඉතින් මේ ගණන් විතරක් නෙමෙයි. අපිට වඩා අතීතයේ හැමදේම හැම පැත්තෙම හැම ආකාරයකින්ම දියුණු. අතීතයේ කොයිතරම් දියුණුද කියන කාරණාව ධර්මයේ වෙනම පැහැදිලි කරනවා. ත්‍රිපිටකයේ තුල ඕන තරම් අතීතයේ දියුණුව හොයාගන්න පුළුවන්කම තියෙනවා. කරුණ වලින්. ගුවන් යාන වාගේ දේවල් අපි හිතාගෙන ඉන්නේ මේ වර්තමාන නවීන ලෝකේ තියෙන පුදුම සහගත නවීනම යානා කියලා. ඒ වුණාට අපේ පින්නතුන් අහලා තියෙනවද බුදුරජාණන් වහන්සේගේ කාලෙත් ගුවන් යාන තිබුණා කියලා? ඒකට උදාහරණයක් තියෙනවා බෝධිරාජ කුමාර වස්තුවේ. භාග්‍යතුන් වහන්සේ කාලෙත් ගුවන් යාන හැදුවා කියන කාරණාවට. කවුද මේ ගුවන් යානේ හදලා තියෙන්නේ? ඒක හදලා තියෙන්නේ සාමාන්‍ය වඩු බාස් කෙනෙක්. එතකොට එදා ගුවන් යානයක් හදලා තියෙන්නේ වඩු බාස් කෙනෙක්. අද විද්‍යාඥයෙක් ඉංජිනේරුවෙක් කරන වැඩ. ඒ කියන්නේ අද ඒ විද්‍යාඥයාට ඉංජිනේරුවරයාට කරන්න පුළුවන් වෙච්ච දේ එදා වඩු බාසුන් හැට කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඉන්ධන යොදන්නෙත් නැතුව එකතන අහසට ඔසවන ගුවන් යානයක් ලී වලින් හදලා තියෙනවා. ඉතින් මේ කතාව දිගට මම සඳහන් කරන්න යන්නේ. එහෙනම් ඒ කාලේ ගුවන් යාන තිබ්බා කියන පළවෙනි සාධකය. ඊළඟට පින්නත් ඒ කාලේ මිනිස්සුන්ගේ දියුණුව අපේ භාග්‍යතුන් වහන්සේ මජ්ක්‍ධිම නිකායේ මාගන්ධිය කියන සූත්‍රයෙන් මාගන්ධිය බමුණට පංචකාමයේ නිස්සාරත්වය පැහැදිලි කරන තැන බ්‍රාහ්මණය මමත් මේ ලෝකේ හැමෝටම වඩා උසස් පංචකාමයක් ගිහි ගෙදර හිටපු කාලේ වින්දනය කළා. නමුත් ඒකේ කිසි සැපයක් මම දැක්කේ නෑ කියන කාරණාව පැහැදිලි කරන තැන භාග්‍යතුන් වහන්සේගේ පංචකාමයේ විස්තර කරන තැන හරි අපූර්ව කාරණාවක් සඳහන් කරනවා. සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේට මාලිගා 3ක් තිබ්බා කියලා අපි අහලා තියෙනවා. සීත කාලෙට ඉන්න එකක්, වැස්ස කාලෙට ඉන්න එකක්, උෂ්ණ කාලෙට ඉන්න එකක්. මේ මාගන්ධිය සූත්‍ර අට කතාවේ පැහැදිලි කරනවා ග්‍රීෂ්ම කාලෙට හිටපු මාලිගාව පිළිබඳව. ඒ මාලිගාව තට්ටු 5යි කියලා සඳහන් කරනවා. මේ මාලිගාවේ පස්වෙනි තට්ටුවේ වහලේ උඩ විශාල උද්‍යානයක් තිබ්බ බව සඳහන් කරනවා. ඒ උද්‍යානයේ තුල විශාල පොකුණු 4ක් මැද්දේ ඝන රත්තරන් මණ්ඩපයක් තිබ්බා කියලා සඳහන් කරනවා. යුව රජුරුවත් එක්ක විවේකීව සාකච්ඡා කරන්න එකතු වෙන තැන වහලේ උඩ තමයි තිබිලා තියෙන්නේ. රන් සහ රිදී දැල් වලින් වහලා තිබිලා තියෙන්නේ. මේ මණ්ඩපේට එක වෙලාවකට ගොඩ වෙන පිරිස 40000ක් කියලා කියනවා. වහලේ උඩ තමයි මේ මණ්ඩපේ තියෙන්නේ. අට්ටු 5කින් යුක්තයි. අපේ බුදුරජාණන් වහන්සේමයි දේශනා කරන්නේ මේ මාලිගාවේ ජීවත් වෙච්ච මුළු ජනගහණය ගැන. මේ මාලිගාවේ ඉඳලා තියෙන ජනගහණය
1,96,000ක් කියලා සඳහන් කරනවා. එක ගයක් ඇතුළේ. එහෙමනම් මේ තරම් දියුණුයි කියන අපි එවන් තනි ගයක් ගැන කොහේ හිතන්නේද? අතීතයේ අපිට වඩා බොහොම දියුණුයි. ත්‍රිපිටකයේ තව ඕන තරම් කරුණු තියෙනවා. එහෙමනම් ඒ අය ගණන් කරපු අන්තිම ඉලක්කම තමයි මේ අසංඛ්‍ය කියලා කියන්නේ. එතකොට අපි මේ කතා කර හිටියේ අන්තර්කල්පයක් ඇතුලේ මනුස්ස වර්ෂ කීයක් තියෙනවද කියන කාරණාව. ඒක පැහැදිලි කරන්නේ මනුස්ස වර්ෂ අසංඛ්‍ය 86,40,000කින් අන්තර්කල්පය පොහොසත් කියලා. මහා කල්පයේ ඇතුලේ අන්තර්කල්ප 256ක් තියෙනවා. එක අන්තර්කල්පයක් ඇතුලේ මනුස්ස වර්ෂ කීයක් තියෙනවද? අසංඛ්‍ය 86,40,000. බාන්දිත කොට අන්තර්කල්පයක තියෙන ගානවත් ආවිෂවත් අපිට හිතා ගන්න බෑනේ පින්නතුනි. එතකොට අපි කොහොමද මහා කල්පයක් ගැන හිතන්නේ? ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මනෝ ප්‍රනිධානයේ ඉඳලා බුද්ධ ඉතිහාසයේ තුල ලෞතර බුදුරජාණන් වහන්සේලා 5 නමක් පහළ වුණ කල්පයක් ගැන කතා කළා නම් ඒ මේ මහා භද්‍ර කල්පය ගැන විතරමයි. මේ මහා භද්‍ර කල්පේ බුදුරජාණන් වහන්සේලා 5 නමක් පහළ වෙනවා. සිව් නමක් පහළ වෙලා ඉවරයි. මෛත්‍රී භාග්‍යතුන් වහන්සේ අනාගතේ පහළ වෙන්න නියමිතයි. ළඟක පහළ වෙනවා වාගේද අපේ ආයුෂ පරම ආයුෂ අවුරුදු 10ට අඩු වෙලා නැවත ක්‍රමක්‍රමයෙන් අපේ ආයුෂ කොච්චරට වැඩි වෙන්න ඕනද? අපේ ආයුෂ පින්නතුනේ අසංඛේයයට වැඩි වෙන්න ඕනේ. අපිටත් අති දීර්ඝ ආයුෂ තිබිලා තියෙනවා. අපිට කාලයක් තිබුණ ආයුෂ අසංඛේයයෙන් ලියපු කාලයක්. ඒ කාලේ අපේ ආයුෂ ලිව්වේ 1.140න්. අද 100ටත් පහළට බහැලා තිබුණාට. සමහර කාල තිබුණා දිව්‍ය ලෝකයේ ආයුෂ අඩුයි. මනුස්ස ලෝකයේ ආයුෂ වැඩි. නමුත් මේ කාලේ දිව්‍ය ලෝකයේ ආයුෂ වැඩි, මනුස්ස ලෝකයේ ආයුෂ අඩුයි. කොයි කාලෙද දෙවියන්ට වඩා මිනිසුන්ට ආයුෂ තිබිලා තියෙන්නේ? ඉන්නතේ මහා මන්දාතු සක්විති රජු රජකම් කරපු කාලේ කාම භෝගීන් අතර හරි අගතැන්පත් කියලා කියනවානේ මහා මන්දාතු රජු. එක අවස්ථාවක මහා මන්දාතු රජු තව්තිසාවට යනවා. අප්‍රමාණ පිං තියෙන නිසා ශක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ මහා මන්දාතු රජුරවන්ට තව්තිසාවේ භාගයක් පාලනය කරන්න ඉඩ දෙනවා. තව්තිසාවේ භාගික රජකම් කරන්න දෙවියන්ට රජෙක් හැටියට ඉන්න කියලා මිනිසෙකුට අවස්ථාව දුන්නා. තව්තිසාවේ එක පැත්තක් මහා මන්දාතු රජුරුව පාලනය කරනවා. සාමාන්‍ය තව්තිසාවේ ආයුෂ කොච්චරයි කියලාද කියන්නේ? තව්තිසා වැසි දෙවියෙකුගේ ආයු කාලය මනුස්ස වර්ෂයෙන් අවුරුදු 3,60,00,000යි කියලා කියන්නේ. මහා මන්දාතු රජුරුව තව්තිසාවේ පාලනය කරන කාලේ සක්විති රජවරු ශක්‍ර දේවේන්ද්‍රවරු 36 දෙනෙක් චුත වෙලා ඉපදුනා කියලා කියනවා. තාමත් මන්දාතු රජුරුව දිව්‍ය ලෝකේ ඉන්නවා. එතකොට දෙවියන්ට වඩා කොච්චර මිනිස්සුන්ගේ ආයුෂ දිග කාලයක් තිබිලා තියෙනවද? එහෙමනම් මෛත්‍රී භාග්‍යතුන් වහන්සේ පහළ වෙන්න කාලෙ වෙනකොට අපේ ආයුෂ අවුරුදු අසංඛේයයට වැඩි වෙලා ක්‍රමක්‍රමයෙන් ආය අඩු වෙලා සාමාන්‍ය අවුරුදු ලක්ෂයක් විතර පරමාවශ්‍ය සීමා වෙන කාලෙ වෙනකොට තමයි මෛත්‍රී භාග්‍යතුන් වහන්සේ ලෝකෙ පහළ වෙන්නේ. තව අවුරුදු කෝටි ප්‍රකෝටි ගාණක් ඒකට තියෙනවා.
නමුත් අපි හිතාගෙන ඉන්නේ මේ හෙට අනිද්දා ඒක සිද්ධ වෙයි වගේ. හැබැයි පින්නතුනි මෛත්‍රී භාග්‍යතුන් වහන්සේගෙන් පස්සේ මහා කල්ප අසංකේයයක් මේ විශ්වයේ බුද්ධ ශූන්‍යයි කියලා කියන්නේ. කොයි තරම් අඳුරු අවාසනාවන්ත කාලයක් වෙයිද? මහා කල්ප අසංකේයයක් බුද්ධ ශූන්‍යයි කියලා. එයින් පස්සේ පහළ වෙන බුදුරජාණන් වහන්සේලා 19ක් ගැන වගේ අපේ පැරණි පොත්පත්වල සඳහන් කරලා තියෙනවා. විශේෂයෙන් දස බෝධිසත්ව වක්තු කතා කියන මේ පැරණි ග්‍රන්ථයේ සඳහන් කරනවා. ඒ මහා කල්ප අසංකේයයෙන් පස්සේ පහළ වෙන බුදුරජාණන් වහන්සේලා 10 දෙනා අතර දෙවණියට කවුරු ඉන්නවා කියලාද කියන්නේ? අපේ බුදුරජාණන් වහන්සේගේ ඊටාම සමීපදායකෙක් වෙච්ච පසේ නදී කොසල් රජතුමා කියලා සඳහන් කරනවා. මහා කල්ප අසංකේයකින් පස්සේ පහළ වෙන 10 දෙනාගෙන් දෙවෙනි කෙනා. 8 වෙනි කෙනා හැටියට කවුරු ගැන සඳහන් කරනවද? අපි පින්නතුන්ට මතකද? රාකල ගෙඩි 16ක් පොවලා අපේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතය ගන්න කියලා දේවදත්ත ස්වාමින් වහන්සේ විසින් මහා හස්තිය කෙවුවා. නාලාගිරි කියලා. මේ නාලාගිරි තමයි ඒ 10 දෙනා අතර 8 වෙනිය කියලා සඳහන් කළා. 9 වෙනිය හැටියට සඳහන් වෙන්නේ පාරිලෙය්‍ය වනයේ බුදු පියාණන් වහන්සේට උපස්ථාන කරපු පාරිලෙය්‍ය හස්තිය කියලා සඳහන් කරනවා. එතකොට මේ ඉඳලා තියෙන්නේ බෝසත්. ඒකනේ සඳහන් කරන්නේ නාලාගිරි භාග්‍යතුන් වහන්සේ ළඟට එනකොට අපේ බුදුරජාණන් වහන්සේ නාලාගිරියට කතා කරනවා. අර ළමයෙක් බිම වැටුණනේ අම්මා කෙනෙක් අද. ඒ ළමයා ගාවට යනකොට තමයි භාග්‍යතුන් වහන්සේ කතා කළේ උඹට රාකලගිඩි 16ක් පෙව්වේ වෙන කවුරුවත් ගන්න නෙමෙයි මම ගන්නයි. ඒ හින්දා එහාට මෙහාට ගිහිල්ලා පාද වෙහෙසවන්න නැතුව එහාට එන්න කියලා. එතකොට ආයේ කන් දෙක උස්සලා බැලුවා. අපි බුදුරජාණන් වහන්සේ සක්වලවල් කෝටි ලක්ෂ ගණන් පුරාවට පතුරවන මහා කරුණාව එක තැනකට අරගෙන මේ නාලාගිරිට එල්ල කරාම බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල ගාව බිම වැටිලා භාග්‍යතුන් වහන්සේගේ සිරිපතුල අවට තියෙන දූවිලි පවා හොඬෙන් උරලා අරගෙන තමන්ගේ හිස මත වතුර විසිරුවා ගත්ත කියලා සඳහන් කරනවා. ආන් මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ නාලාගිරිගේ හිසට අත තියලා තිසරණෙහි පිහිටුවනවා. සඳහන් කරනවා පින්නතුනි භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී හස්ත ධාතුවේ ස්පර්ශය යමෙකුට ලැබුණා නම් ඔහු සෝවාන් වෙන බව සත්‍යයි කියලා. ඒ තරම්ම භාග්‍යතුන් වහන්සේගේ ගුණය ස්පර්ශ කළා නම් සෝවාන් භාවයට පත් කරන්න තරම් මහා හැකියාවක් තියෙනවා කියලා සඳහන් කරනවා. ඒ භාග්‍ය උදා කරගත්ත මහා පුණ්‍යවන්තයෝ මේ ලෝකෙ පහළ වුණා. සිද්ධාර්ථ කුමාරයාගේ සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේගේ එදා පුතා වෙච්ච රාහුල කුමාරයාටවත් නොතිබිච්ච මහා භාග්‍යයක් තිබ්බ කෙනෙක් කවුද? අලව් රටේ අලව් රජුරුවන්ගේ ආලෝක කියන පුතා. යක්ෂයාගේ බිල්ල බවටනේ පත් වෙලා හිටියේ. නමුත් අලව් කුමාරයාගේ පින නිසාම තමයි භාග්‍යතුන් වහන්සේ වැඩි. පහවදා බිලි පූජාව අරන් එනකොට යක්ෂයා සෝවාන් වෙලා. මිනිස්සු දැනගත්ත යක්ෂයා බුදුරජාණන් වහන්සේ ළඟයි ඉන්නේ අපි දැන් බය නැහැ කාටවත් කියලා. ඒ නිසා මිනිස්සුත් අරගෙන ගිහිල්ලා මහ යක්ෂය උඹේ බලි පූජාව ගෙනාව හපල කනවා නම් හපල කාපන් කඩල කනවා නම් කඩල කාපන් කියලා ආලෝක කුමාරයා යක්ෂයාට දුන්නා. යක්ෂයා මහ විලි ලැජ්ජාවේ හිටියේ දැන් බිලි පූජාව ගෙනේ කියලා. එයි දැන් සෝවාන් වෙලා ඉන්නේ අය ප්‍රාණඝාත කරන්නේ නැහැ කවදාවත්. ඉතින් යක්ෂයා දුන්න නිසා ගත්ත ළමයා අරගෙන දන ගහලා
බුදුරජාණන් වහන්සේට පිළිගන්නවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ කුමාරයා මටයි අයිති. මම ඒ කුමාරයා භාග්‍යතුන් වහන්සේට පිළිගන්නවා කියලා. අපේ භාග්‍යතුන් වහන්සේ ආලෝක කුමාරයා ශ්‍රී හස්තයෙන් පිළිගත්තා. පිළි අරගෙන කුමාරයාටත් ආශිර්වාද කළා. යක්ෂයාටත් ආශිර්වාද කළා. දීඝායුකෝ හෝතු අයං කුමාරෝ. භාග්‍යතුන් වහන්සේ නොවඩින්නේ මේ කුමාරයාගේ ජීවිතය අද ඉවරනේ. භාග්‍යතුන් වහන්සේ ආශිර්වාද කළා දීඝායුකෝ හෝතු අයං කුමාරෝ. මේ කුමාරයාට දීර්ඝායුෂ ලැබේවා. තුවංච යක්ක සුඛිනෝ බවාහි. මහ යක්ෂය ඔබත් සුවපත් වේවා. අභ්‍යාහිතා ලෝක හිතාය තිට්ඨතු. ඔබ දෙදෙනාම ලෝකයට යහපත පිණිස চিරාත් කාලයක් ජීවත් වේවා. භාග්‍යතුන් වහන්සේට මේ ගාථාවේ මේ පද තුන විතරයි දේශනා කරන්න පුළුවන්. ඉතුරු පදේ සම්පූර්ණ කරන්නේ ආලෝකයක්ෂය. බාණ්ඩයක්ෂය දැන් කොතෙන්ට ඇවිල්ලාද කියලා. හතරවෙනි පදේ යක්ෂයා දේශනා කරනවා අයං කුමාරෝ සරණ මුපේති බුද්ධං. මේ කුමාරයාට බුදුරජාණන් වහන්සේගේම සරණයි. අයං කුමාරෝ සරණ මුපේති ධම්මං. මේ කුමාරයාට නෛර්යානික ධර්ම රත්නයේම සරණයි. අයං කුමාරෝ සරණ මුපේති සංඝං. මේ කුමාරයාට අෂ්ටාර්ය පුද්ගල මහා සංඝ රත්නයේම සරණයි. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ කුමාරයා රාජපුරුෂයන්ට දුන්නා. මේ කුමාරයා මටයි අයිති. ලොකු මහත් වුණාම ගෙනත් දෙන්න කියලා. දැන් අතින් අතට මාරු වුණා. රාජපුරුෂයන්ගෙන් යක්ෂයාගේ අතට, යක්ෂයාගෙන් භාග්‍යතුන් වහන්සේට, භාග්‍යතුන් වහන්සේගෙන් ආයසරයක් රාජපුරුෂ අතින් අතට මාරු වෙලා ගියපු නිසා ආලවක එදාගෙන් පස්සේ හත් ආලවක බවට පත් වුණා. එහෙනම් හත් ආලවක කියන්නේ කවුද? අපේ ශාසනයේ අග්‍ර උපාසක රත්නයන් දෙකක් වැඩ හිටියා. එක්කෙනෙක් හත් ආලවක කුමාරයා මහා කල්ප ලක්ෂයක් ඒ වෙනුවෙන් පාරමිතා පුරලා හිටියා. අනිත් එක්කෙනා උග්ගසිටුතුමා. මේ දෙන්නම දැනට බඹලොව සුද්ධාවාස භූමියේ පහළ වෙලා මේ ශාසනය දිහා මහත් උනන්දුවෙන් බලාගෙන ඉන්නයි. ඒ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී හස්ත ධාතුවේ පහස ලබාපු උතුම් සත්පුරුෂේ මහා පුණ්‍යවන්තේ. නාලාගිරි හස්තියාගේ කුම්භස්තලයේ භාග්‍යතුන් වහන්සේ ශ්‍රී හස්ත ධාතුව තියාම ඇයි නාලාගිරි සෝවාන් නුණ කියලා කියන්නේ? මේ කාරණාව සඳහන් කරන්නේ චුල්ලහස ජාතකයේ. තිරිසනෙක් නිසා සෝවාන් නුණ එක. අනිත් හේතුව තමයි මතු බුදු වෙන බලාපොරොත්තුවක් තියෙන නිසා, බෝධිසත්වයෙක් වෙන නිසා සෝවාන් වුණා. විශේෂයෙන් මෙතනදී තිරිසනෙක් නිසා සෝවාන් වුණේ. එහෙම නැත්නම් මේ ස්පර්ශයේ සෝවාන් තත්වයට පත් කරවන්න තරම් පුණ්‍යවන්තයි කියලා සඳහන් කරන්නේ. එනේ අපි සඳහන් කළේ මෛත්‍රී භාග්‍යතුන් වහන්සේගෙන් පස්සේ පහළ වෙන්නේ බුදුරජාණන් වහන්සේලා කීප නමක් පිළිබඳව. බුදු වෙන්නේ ඉන්න කීප දෙනෙක් කියන්නේ. එන මහා කල්පය ගැන සඳහන් කරමින් හිටියේ කල්පය ඊටාම දීර්ඝයි. තරම් භාග්‍යතුන් වහන්සේලා කල්ප අසංඛ්‍ය ගණන් ගෙවෙනවා ලෝකේ පහළ වෙන්නේ නැහැ. ඒ තරම්ම දුර්ලභයි සම්මා සම්බුද්ධ කියන මේ මහා ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේ. එතකොට අපි කොච්චර වාසනාවන්තද කියන තැනට අපි යන්න ඕනේ. එවන් බුද්ධාන්තරයක මෙවන් උපතක් අරගන්න සංසාරේ කොයි තරම්නම් පින් කරන්නද? බුද්ධාන්තරයක උපදී. ලෞතර බුදුරජාණන් වහන්සේලා කෝටි කීයක් අපිට හම්බ වෙන්නේ නැද්ද? මගහැරි ඇයි මේ පින්නතුනි මේ මගහැරෙන්නේ භාග්‍යතුන් වහන්සේලා නම් මුණ ගැහිච්ච බව ඇත්තයි. තවමත් කී කරු වී ගන්න බැරි වෙච්ච හින්දා තාමත් මගහැරි සතර පායි වැටි යන. තාම කී කරු වෙන්න බැරි වුණා. මේ ලෝකේ බෞද්ධයෙක් වෙන එක තරම් අමාරු වැඩක් වෙන කොහෙවත් නැහැ.
ලෝකේ තියෙන අමාරුම වැඩේ මොකක්ද කියලා ඇහුවොත් බය නැතුව කියන්න තියෙන බෞද්ධයෙක් වෙන එක කියලා. බෞද්ධයෙක් වෙන්නේ තරම් අමාරුයි. හේතුව බුදුරජාණන් වහන්සේට කීකරු වෙලා භාග්‍යතුන් වහන්සේ මඟ පෙන්වපු හැටියටම කටයුතු කරන අයට විතරක් මේ ලෝකේ බෞද්ධ කියලා කියනවා. බුදුරජාණන් වහන්සේට විරුද්ධ වෙලා බුදුරජාණන් වහන්සේට එරෙහි වෙලා භාග්‍යතුන් වහන්සේගේ අවවාදයට පිටුපාවු කාටවත් මේ ලෝකේ බෞද්ධ කියන්නේ. මේ ලෝකේ බෞද්ධයෝ ඉන්නේ ඊටාම සීමිත පිරිසයි. හැබැයි මේ සීමිත පිරිස මොනතරම් වාග්යවන්තද කියන කාරණාව නම් දන්නේ. හේතුව තමයි යම් දවසක මේ කඳෙන් ප්‍රාණ වායුව ඉක්ම යනවාත් එක්කම බෞද්ධයා කොහෙ නවතිනවා කියලාද කියන්නේ? දෙවියන් අතර නතර වෙනවා කියලා. කොතනද එහෙම සඳහන් කරලා තියෙන්නේ? මහා සමය සූත්‍රයේ 4 වෙනි ගාථාවේ. මතකයි නේද? බ්‍රහ්ම රාජයෙක්නේ භාග්‍යතුන් වහන්සේ ළඟ මේ ගාථාව කියන්නේ. යේකේච බුද්ධං සරණං ගතාසේ යමෙක් බුදුන් සරණ ගියා නම් නතේ ගමිස්සන්ති අපාය භූමින් යන්නේ නෑ කවදාවත් අපායක. පහාය මානු සන්දේහං මනුස්ස කයින් ප්‍රාණ වායුව ඉක්ම යනවාත් එක්කම දේව කායං පරිපූර්ණසන්ති සම්පූර්ණ කරන්නේ දෙව් පිරිසයි. මේ බෞද්ධයා සතු පරමලාභයයි. ඒක ලබන්න පුළුවන් උතුම් ආත්මයක් අරගෙන ඉපදුනා කියලා කියන්නේ සංසාරේ මොනතරම් පුණ්‍යවන්ත වෙන්න ඇද්ද? මෙතෙන්ට එන්න මේ සංසාරේ ඔබ වියදම් කරපු තරම් අද මතක නැහැ. මතකයි නම් අපි ওই අවස්ථාව මග අරගන්නෙත් නැහැ. මහා පුදුම විදිහට වියදම් කරන්න ඇති ඔතෙන්ට එන්න. අද ඒක ගැන හිතුවේ නැතිවට. මොනවද වියදම් කරලා තියෙන්නේ? පෙර කරපු පින් වියදම් කරලා තියෙන්නේ. පෙර කරන ලද පින් ඇති බව මංගල කාරණාව. එහෙම නේද මංගල සූත්‍රයේ තියෙන්නේ? පෙර කරන ලද පින් ඇති බව මංගල කාරණාව. පුබ්බේච කත පුඤ්ඤතා. එහෙනම් ඒ උතුම් තැන හිටපු නිසා පෙර බොහෝ පින් කරපු නිසා මනුස්ස ජීවිතයක් හම්බුණා. නැත්තම් ධර්මයේ හැටියට අද මනුස්ස ලෝකේ ඉන්න කෙනෙක් මැරිලා ගියහම ආය අවුරුදු කෝටි ප්‍රකෝටි ගානකින්වත් ලේසියෙන් නම් මනුස්ස ජීවිතයක් හොයන්න පුළුවන්ද? ඒක බෑමයි. ඒක සූත්‍රයක් තියෙනවා ත්‍රිපිටකයේ මනුස්ස චුති කියලා. මං හිතන්නේ හුඟක් දෙනා අහලා තියෙනවා භාග්‍යතුන් වහන්සේගේ උපමාව මොකක්ද කියලා. මේ මහ පොළොවේ වැලි ටිකක් ශ්‍රී හස්ත ධාතුවේ නියපොත්ත මතට අරගෙන භික්ෂූන් වහන්සේලාට පෙන්නලා අහනවා මහණෙනි මගේ මේ නියමත තියෙන වැලි ප්‍රමාණයද වැඩි මහ පොළොවේ වැලිද වැඩි කියලා. ස්වාමීනි මහ පෘථිවියේ වැලි නම් කොයිතරම්ද? නියමත තියෙන්නේ එයින් කොයිතරම් ස්වල්ප ප්‍රමාණයක්ද? ඒ ස්වල්ප බව කියන්නවත් බෑ කොහොමද? භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මහණෙනි මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සු මැරිලා ගිහිල්ලා ආපහු සුගතියට එන්නේ මේ නියපොත්ත උඩ තියෙන වැලි ප්‍රමාණයටත් වඩා අඩු පිරිසයි කියලා. නියපොත්තේ ප්‍රමාණය කියලා කියවනම් ඒත් අපට සතුටුයි. ඊටත් අඩු ප්‍රමාණයයි කියලා සඳහන් කරාම මහ බීතියට පත්වන කාරණාව තමයි මේ සූත්‍ර අට කතාවෙන් කියන කාරණාව. අට කතාවේ කොහොම මුළු නියපොත්ත උඩම වැලි තියාගත්තේ නැහැ කියලා. එහෙනම් කොහෙද වැලි තියාගත්තා කියලා කියන්නේ? අපේ නියපොත්ත මේ ඇඟිල්ලේ යම් තැනකින් මතුවෙලා ඉස්සරහට දික් වෙලා ඇවිල්ලා ඇඟිල්ල ඉවර වෙනවා නියපොත්ත ඉස්සරහට යනවා. එහෙම නියපොත්ත ඇඟිල්ල පහු කරලා යනකොට අපි කරන්නේ කපන එක. කපනකොට නියපොත්ත මස් වලට ඇලිලා තියෙන්නේ. ආන්ගේ ඇලිච්ච තැන කැපුණාම තුවාල වෙන හින්දා
මේ නූලක ප්‍රමාණයක් ඒකට ඉතුරු කරලා තමයි අපි කපන්නේ. ඊට පස්සේ ඇඟිලි ටික දිගෑරලා බලහම නියපොත්තේ මස් වලට ඇලිච්ච කැල රතු පාටට පේනවා. අපි අර ඉතුරු කරලා කපාපු ටික සුදු පාටට පේනවා. පුදුමේ කියන්නේ වැලි තියාගත්තා කියන්නේ ආන්ගේ සුදු පාට ටිකේ විතරයි. ඒ චුට්ට පෙන්නලයි කියන්නේ මීටත් වඩා සුළු පිරිසයි ආය සුගතියට එන්නේ කියලා. එහෙමනම් මනුස්ස ජීවිතයක් ලබනවා කියන එක කොයිතරම් දුර්ලභද කියන කාරණාව. පිළිතුරේ කාරණාව හොඳටම හිතන්න ඕනේ. මොනවද වියදම් කළා කියලා කිව්වේ? පෙර කරපු පින් වියදම් කළා මේ ජීවිතේ ගන්න. මේ කාරණාවම සාකච්ඡා කළොත් ලේසියෙන් ඉවර කරන්න බැරි මානයකට අපි යනවා. නමුත් අවස්ථාවේ වටිනාකම තේරුම් අරගන්න ලැබිච්ච ජීවිතයේ වටිනාකම බොහොම කිටියෙන් සිහිපත් කරන්න මම මේ කරුණ පැහැදිලි කරන්න හිතුවේ. මනුස්ස ජීවිතයක් කොයිතරම් වටිනවද කියන එක. ඒකට පෙර කළ පින් කොච්චර වියදම් කළාද කියන එක. ආන් ඒ පින් වියදම් කරපු හැටියට තමයි අපිට මේ ජීවිතයේ අංග සම්පූර්ණව හම්බ වෙලා තියෙන්නේ. හැබැයි දැන් අංග සම්පූර්ණ ජීවිතයක් ලැබුණා කියලා කියන්නේ හොඳට අත දිගෑරලා වියදම් කරලා තියෙන නිසා. තියෙන ටික අත දිගෑරලා වියදම් කරපු නිසා දැන් තිබිච්ච හුඟක් ඉවර වෙලා තියෙනවා. ඒ හුඟක් වියදම් කරලා මේ වටිනා ජීවිතය අරන් තියෙනවා. කෝටි ගාණක් වියදම් කරලා වටිනා වාහනයක් අරන් එනවා. ජීවිත කාලේ හම්බ කරපු විශාල මුදලක් එතකොට දැන් ඉවරයි. බොහොම ටිකයි ඉතුරු වෙලා තියෙන්නේ. අපිත් ඒ වගේ. අංග සම්පූර්ණයිනේ ජීවිතේ. ඇස් පේනවා, කන් ඇහෙනවා, කතා කරන්න පුළුවන්, ඇවිදින්න පුළුවන්. මේ සියලුම ඉන්ද්‍රියන් බොහොම හොඳින් තියෙනවා. මානසිකත්වයත් හොඳින් තියෙනවා. සමහර අයට ඉන්ද්‍රියන්ගේ අඩුපාඩු තියෙනවා. ඒ වියදම් කරන්න මදි වෙච්ච නිසා අඩුවට හම්බ වෙලා. අපිට එහෙම වෙලක් නැහැ. එහෙනම් දැන් ඉතින් ප්‍රයෝජන ගන්න එපායි. බැංකුවේ තියෙන සල්ලි ටික ඔක්කොම අරගෙන ගේ හැදුවා. දැන් ඉතින් ගේ හැදුවා කියලා ඉඳලා හරියන්නේ නැහනේ. දැන් ගේ ආපහු පිළිසකර කරන්න වෙනවා. වෙන වෙන කටයුතු වෙනවා. ගත්ත මුදල් ටික ඉක්මනට ආයෙ බැංකුවට පුරවන්න වෙනවා. මහ බෝසතාණන් වහන්සේ පින් කරපු හැටියට අපිටත් පින් කරන්න කියලා දේශනා කළා. මහ බෝසතාණන් වහන්සේ පින් කරපු හැටි ලක්කන සූත්‍ර අට කතාවේ හරි ලස්සනයි. ඒ පින් කරපු හැටි වචන හතරකින් පින්නතුනි දේශනා කරලා තියෙනවා. කටත්තා, උපචිතත්තා, උස්සන්නත්තා, විපුලත්තා. පින් කරන්න ඕනේ. කටත්තා. උපචිතත්තා නැවත කරන්න ඕනේ. නැවත කරනකොට උස්සන්නත්තා ඉස්සිලා පේනවා. අපි බොරළු කැටයක් ගෙනල්ලා මේ වැලි ගොඩේ දැම්මහම අපිට ඒ බොරළු කැටේ පේන්නේ නැහැ වැලි වල යට යනවා. හැබැයි එතෙන්ට බොරළු කැට 10ක් 15ක් 20ක් 25ක් දාපුවාම යට යන්නේ නැහැ. දැන් පොඩි බොරළු කන්ද 100ක් හමාරක් 1000ක් 10000ක් දාහම දැන් ලොකු බොරළු කන්ද. එහෙනම් කටත්තා කරන්න ඕනේ. උපචිතත්තා එකපාරක් කළා කියලා ඉඳපා නැවත කරන්න ඕනේ. එහෙනම් එතෙන්ට ආය ඒ පින්කම එකතු වෙනකොට උස්සන්නත්තා ඒක ඉස්සිලා පේනවා. එතකොට අපි එක පින්කමද ජීවිතේ කරන්නේ. පන්සිල් රකින්න, අටසිල් ගන්නවා, දන් දෙනවා, දුගී මගී යාචකයන්ට දෙනවා, තිරිසන්නුන්ට දෙනවා, මල් පහන් පූජා කරනවා. මේ ආදී කොච්චර දේවල් අපි කරනවද? එහෙනම් නැවත එක જાතියේ පින්කම් කරලා ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ජීවිතය අරගත්ත අපිට නිවන් දක්න තුරු මේ ජීවිතයේ අඩුපාඩුවක් නැතුව ගමන් කරන්න භාග්‍යතුන් වහන්සේ දස දාන වස්තුකුත් දස පුණ්‍ය ක්‍රියාවකුත් පිළිවා. ආන්ගේ කාරණා ටික සම්පූර්ණ කරලා හැම එකක්ම විපුලත්තා කියේ මොකද දැන්? මරණ මංචකයට වෙලා බලනවා මං කරපු පින් දිහා. කඳුකර ප්‍රදේශයකට ගිහිල්ලා බලහම හැම පැත්තෙම පේන්නේ කඳු. කඳු මුදුන් ඈතින් ඈත යායක් වාගේ පේනවා. දැන් අර දස පුණ්‍ය ක්‍රියා දස දාන වස්තුන් සම්පූර්ණ කරලා
මරණ මංචකයට වෙලා කල්පනා කර කර ඉන්නකොට මං කරපු පිං පේන්නේ අර ඉස්සිලා කඳු මුදුන් පේනවා වාගේ පිං යායක් පේන්නේ මට. කවදාවත් දුගතියට යන්නේ අමතක කරන්න එපා. ඒ වාගේ නැවත පිං කෙරුවා මිසක් හරියට භාග්‍යතුන් වහන්සේ කී කරුණේ නැති හින්දා පිං එක්ක කලව මේ නැවත පවුත් කළා. නේ කොච්චර එපා කිව්වත් ආයි බොරුත් කිව්වා. නැවත මදුරුවන්ට හරි ගැහුවා. ආයි මොනවා හරි ටික හරි හොරකම් කරුණා. හැමදාම නැති වුණාට උත්සවයකට ගිහිල්ලා හරි උත්සව 10කට ගියහම මත් වතුර වීදුරු 10ක් අඩිය වැහෙන්න හරි ටික පෙවුණා. එහෙම නේද? එතකොට එව්වත් කඳු වගේ ඉසිලානේ. මේ පැත්තෙන් පිං කඳු පේනකොට අර පැත්තෙන් පව් කඳු පේනවා. හැබැයි දැන් මෙතන වෙලා තියෙන්නේ ඒ දැවැන්ත පිං කන්ද නාය ගිහිල්ලා. ඒ පිං කන්ද නාය ගිහිල්ලා කොහෙද එකතු වෙලා තියෙන්නේ? ඒක එකතු වෙච්ච තැන තමයි ඔය ඉන්නේ. මගේ ආත්මය කියලා කියන්නේ ඒක නාය ගිහිල්ලා ඇවිල්ලා හටගත්ත තැන. හැබැයි මතක තියාගන්න පිං කන්ද නාය ගිහිල්ලායි තියෙන්නේ පව් කන්ද නාය ගියේ නෑ. දැන් මෙහාට වෙලා ආයෙත් අර වාගේ ටික එකතු කරනකොට පව් කන්ද තව ලොකු වෙනවා. පිං කන්දත් ලොකු වෙනවා. පිං කන්ද පව් කන්ද පහු කරලා යන්න නම් අරට වඩා දෙගුණයක් පිං කරන්න වෙනවා. නමුත් එහෙම නොකරුණොත් මේ ජීවිතෙන් පස්සේ ඉස්සරහින් ඉන්නේ පව් යන්න වෙන්නේ යත් එක්ක. ආන්ගේ හින්දා ජීවිතේ කවදාවත් අව탁සේරුවට ගන්න එපා. ඒවං ජාතේන මච්චේන කත්තබ්බං කුසලම් බහු උපන්නා වූ සත්වයා විසින් බොහෝ කුසල් රැස් කරලා අර කන්දේ නාය ගියපු කැලල පුරවලාම දාන්න. එහෙමනම් තථාගත සම්මා සම්බුදුරු ලෝකේ ඉපදෙන්නේ හරි දුර්ලභවයි. ඒ භාග්‍යතුන් වහන්සේ ඉපදුනේ නැත්නම් මේ ටික අපි දැනගන්නේ නැහැ කවදාවත්. එදාට පිං කඳ පිරෙනව වෙනුවට ආපහු පොලිය වෙලා පව් කඳුම තමයි එකතු වෙන්නේ. එහෙනම් දුර්ලභ වූ භාග්‍යතුන් වහන්සේගේ උපත අපිට ලැබිච්ච මනුෂ්‍ය ජීවිතයේ කොයිතරම් ශ්‍රේෂ්ඨ දේ බුද්ධාන්තරයක. දෙවනි කාරණාව පින්නතේ දෙවනි දුර්ලභ පුද්ගලයා තමයි භාග්‍යතුන් වහන්සේගේම ධර්මයේ දේශනා කරන කෙනා මේ ලෝකේ පරම දුර්ලභයි කියලා දේශනා කරනවා. අපේ බුදුරජාණන් වහන්සේ කොතනවත් කිසිම ශ්‍රාවකයෙකුට අවසර දෙනවද තමන්ගේ වචන ධර්මයට එකතු කරන්න කියලා? ධර්මය විස්තර කරන්න විතරක් පුංචි අවසරයක් තියෙනවා. විත්තාරිතබ්බා. හැබැයි ඒ විස්තර කරන්න ඕනේ ධර්මයට අනුකූලව මිසක් ධර්මයෙන් පිටට ගිහිල්ලා නෙමෙයි. උදාහරණ ගේන්න පුළුවන් කාරණාව විස්තර කරන්න. හැබැයි ඒක ධර්මයෙන් පිටට යන්න බෑ. භාග්‍යතුන් වහන්සේගේ මාතෘකාව ඔස්සේ විතරයි සීමා සහිතව තමයි ඒක පැහැදිලි කරන්න පුළුවන් සීමාව ඇතුළේ ඉඳගෙන. ආන්ගේ නිසා භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේම තමයි මේ ලෝකයට දේශනා කරන්න කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. සරියුත් මහරහතන් වහන්සේටවත් තමන් වහන්සේට අවබෝධ වෙච්ච දේ ශ්‍රාවකයට දේශනා කරන්න බුදුරජාණන් වහන්සේ ඉඩ තියලා නැහැ. ඉඩ දෙන්නේ නැහැ. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ මහා අත්නොමතිකද? ඒකාධිපතිද? වැරදියට එහෙම හිතන්න එපා. එහෙම වුණොත් සිතුවිලි මාත්‍රයට පෞසිද්ධ වෙනවා. ඇයි භාග්‍යතුන් වහන්සේගේ වචනේ හැර වෙන කාගේවත් වචන ධර්මයට එකතු කරන්න එපා කියලා දේශනා කළේ? පින්නතේ සරියොත් මහරහතන් වහන්සේට අතීතයේ බලන්න පුළුවන් හැකියාවකුත් තියෙනවා. අනාගතයේ බලන්න පුළුවන් හැකියාවකුත් තියෙනවා. තමන් වහන්සේ කොයිතරම් කාලයක් පාරමිතා පිරුවද? ආන්ගේ පාරමිතා පුරාපු කාලයේ උන්වහන්සේට ආපහු බලන්න පුළුවන්. ඒ වගේම කාලයක් උන්වහන්සේට අනාගතය බලන්නත් පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේට බලන්න පුළුවන් ප්‍රමාණයේ සීමාවක් තියෙනවද? භාග්‍යතුන් වහන්සේට අතීතේවත් අනාගතේවත් බලන්න පුළුවන් ප්‍රමාණයේ සීමාවක් නැහැ.
මතු අනාගතයේට තව ලෞතර බුදුරජාණන් වහන්සේලා කෝටි ප්‍රකෝටි ගණන් පහළ වෙනවා. ඒ පහළ වෙන බුදුරජාණන් වහන්සේලාගේ නම් මොනවද? ඒ බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ කොයි විදිහටද? ලෞතර බුදුබව ලැබනකොට සෙවණ ලැබලා දෙන්නේ මොන මොන රුක්ෂයන්ද? කොච්චර කාලයක් උන්වහන්සේලා බෝධි මූලයේ වැඩ ඉන්නවද? දුෂ්කර ක්‍රියා කළොත් කොච්චර කාලයක්ද? අම්මා වෙන්නේ තාත්තා වෙන්නේ බිසව වෙන්නේ දරුවා වෙන්නේ කවුද? කෝටි ප්‍රකෝටි ගණන් අනාගතේ බුදු වෙන බෝසත්වරු ගැන මේ දැන් ඇස් දෙකෙන් බලාගෙන ඉන්නා වගේ දැක කියන්න තරම් මහා පුදුම හැකියාවක් සම්මා සම්බුදුරජාණන් වහන්සේට තියෙනවා. ඒක සරියුත් මහරහතන් වහන්සේට තියෙනවද? නෑ. එච්චර නෑ. එහෙනම් ධර්ම දේශනා කරන මම ධර්මයේ ශ්‍රවණය කරන ඔබත් අපේ ස්වාමින් වහන්සේලාත් අපි කවදා නිවන් දකින්නවද කියන කාරණාව නම් අපි කවුරුවත් තාම දන්නේ නැහැ. ඒක සරියුත් මහරහතන් වහන්සේට පේන සීමාවටවත් පේන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් භාග්‍යතුන් වහන්සේ හොඳටම දන්නවා. මෙතන බොහෝම ධර්ම ගෞරවයෙන් ධර්ම ශ්‍රවණය කරන අපේ ස්වාමින් වහන්සේලා සියලු දෙනාම අහවල් භික්ෂුව නිවන් දකින්නේ අහවල් කාලී කියන කාරණාව භාග්‍යතුන් වහන්සේ දන්නවා. අහවල් සිල්මෑණියන් නිවන් දකින්නේ අහවල් කාලේ කියලා භාග්‍යතුන් වහන්සේ දන්නවා. අහවල් දායකයා අහවල් දායිකාව නිවන් දකින්නේ අහවල් කාලේ කියලා දන්නවා. ඒගොල්ලන්ට එදාටවත් ඒ නිවන් මඟ සාක්ෂාත් කරගන්න මෙදා ජීවිතෙන් පූර්ණේ වෙන්නේ කොයිතරම් කුසල් ප්‍රමාණයක්ද? ඒ ප්‍රමාණයත් භාග්‍යතුන් වහන්සේ දැනගෙන දේශනා කරලා තියෙනවා. තවත් ආත්ම අසංඛ්‍ය ගානකින් අපිට හම්බ වෙන නිවන වෙනුවෙන් අද අපි කරන යම් සුළු හෝ පූජාවක් තියෙනවා නම් ඒ පූජාවත් අනුකම්පාවෙන් බුදුරජාණන් වහන්සේ ඉවසලාමයි තියෙන්නේ. ඒකින්දයි දේශනා කළේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ මිස වෙන කාගේවත් ධර්මයක් ලෝකයාගේ නිවනට හේතු වෙන්නේ නැහැ කියලා. සරියුත් මහරහතන් වහන්සේටත් ධර්ම දේශනා කරන්න පුළුවන් භාග්‍යවතුන් වහන්සේගේ මාතෘකාව වලින් පස්සේ. නමුත් ලෝකයේ මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා. ඒ ලංකාවේ මාර්ගඵලලාභීන් හිගයි කියලා සමහර අය කියනවා. ලංකාවේ මාර්ගඵලලාභීන් නැහැ කියලා අපි කවුරුවත් කියන්නේ සමහර අය කියනවා. ඒ මාර්ගඵලලාභීන් ලංකාවේ හිගයි කියලා කියන්නේ. ඒ සමහර අය කියනවා මේ ධර්මය තමන් පරිශීලනය කරලා තමන් අවබෝධ කරගෙන තමන් ඒක ප්‍රත්‍යක්ෂ කරගෙන තමන් ඒන් ප්‍රයෝජනයක් අරගෙන දහම් දේශනා කළේ නැත්නම් තමන්ට අවබෝධ වෙච්ච එක දේශනා කරන්න ඕනලු. මේ පොත්පත් කියවලා බණ කියලා හරියන්නේ නැහැ. තමන් අවබෝධ කරගෙන ඒක දේශනා කරන්න ඕනලු. එහෙම කරන්නේ නැති හින්දාලු ලංකාවේ මාර්ගඵලලාභීන් බිහි වෙන්නේ නැත්තේ. එතකොට අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ තමන්ට අවබෝධ වෙච්ච දේ ලෝකයට කියන්න යන්න එපා. තමන්ගේ භාවනා අත්දැකීම ශ්‍රාවකයට දේශනා කරන්න යන්න එපා කියලා. භාග්‍යතුන් වහන්සේගේ භාවනා අත්දැකීමම ලෝකයට දේශනා කරන්න 84000ක් ධර්මස්කන්ධය කියලා කියන්නේ බුදු පියාණන් වහන්සේගේ භාවනා අත්දැකීමයි. ඒක හරියටම ලෝකයට දේශනා කරනවා නම් බණ අහන ශ්‍රාවකයෝ දේශකයෝ පහු කරලා ඉස්සරහට යනවා කියලා දේශනා කළා. එහෙමනේ බණ අහලා ධර්මයේ කියලා දුන්න කෙනාට වඩා හුඟක් ඉස්සරහට අහපු කෙනාට යන්න පුළුවන්. වෙලාව ඉක්මයන් නිසා එහෙම ඉස්සරහට ගියපු එක්කෙනෙක් ගැන අපි කියමු. මතකද අපිට සරියුත් මහරහතන් වහන්සේ. සරියුත් මහරහතන් වහන්සේ එදා උපතිස්ස කාලේ තමන්ගේ යාළුවත් එක්ක ලෞකික ධනස්කන්ධය අලියම හෙළු කෙලපිඩක් වගේ ඇති. කොයිතරම් කෝටිපතියෙක්ද සාරිපුත්තයන් වහන්සේ. කොයිතරම් කෝටිපුත්තයක්ද මොග්ගල්ලායන් වහන්සේ. 80 කෝටියක ධනය අත්හැරලා මේ ඉන්නේ. ලෝකෙන් නිවන හොයාගෙන යන්න. මේ දෙන්න සාකච්ඡා කළා. දෙන්න දෙපැත්තට යන්.
සැනසීම හම්බුනොත් අනික් කෙනාට කියමු. උපතිස්සයන්ට තමයි හම්බ වෙන්නේ එදා විශ්වයේ පහළ වෙච්ච අති ශ්‍රේෂ්ඨම උත්තමයන් වහන්සේලා 61 නමක් හිටියා. බුදුරජාණන් වහන්සේ හැරුණාම මුළු විශ්ව ධාතුවේ දෙවියන්ට බඹුන්ට මරුන්ට ඉක්මවන්න බැරි අති ශ්‍රේෂ්ඨ පුද්ගලයෝ 60 දෙනෙක් හිටියා. ඒ 60 දෙනා නියෝජනය කරපු එක්කෙනෙක් තමයි අස්සජී මහරහතන් වහන්සේ කියලා කියන්නේ. ශාන්ත සුන්දර ඉන්ද්‍රයන් දැක්කහම ඊටාම නිමිච්ච ගමන් විලාසයේ පෙනුම දැක්කහම උපතිස්ස තරුණයා කල්පනා කළා හැබැවින්ම මේ රහතන් වහන්සේ නමක් වෙන්නේ කියලා. ළඟට ඇවිල්ලා කතා කළා. වන්දනා කරලා ගුරුවරයා ගැන ඇහුවා. ඒ ගුරුවරයාගේ ධර්මය මොකද්ද කියලා ඇහුවා. මේ මහා ශ්‍රේෂ්ඨයන් වහන්සේ කොයි තරම්නම් නිහතමානීද අස්සජී මහරහතන් වහන්සේ මොකද සඳහන් කළේ? ඒ මහා වීරයන් වහන්සේගේ ධර්මයෙන් මම දන්නේ අල්ප මාත්‍රයයි. තාම චුට්ටයි මම දන්නේ. වැඳලා දිගින් දිගට ආයාචනා කළා ස්වාමීනි ඒ ටික මට කියලා දෙන්න කියලා. මහ ගොඩක් දන්නේ කියලා එක ගාතාවක් දේශනා කළා. 4 පද ගාතාවක්. ආන්ගේ 4 පද ගාතාව බුදු පියාණන් වහන්සේගේ ධර්ම රත්නය නියෝජනය කළේ. ඒ 4 පද ගාථාවේ අස්සජී මහරහතන් වහන්සේගේ වචන තිබුණාද? නැහැ. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේමයි 4 පද ගාථාවේ තිබුණේ. ආන් ඒක නිසා බණපද දෙකක් අහනකොට උපතිස්සයන් මාර්ගඵල ලැබුවා. අන්තිමට අස්සජී මහරහතන් වහන්සේගෙන් ධර්මයේ ඉගෙනගත්ත උපතිස්සයන් ශාසනයට ඇතුල් වෙලා මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ සංඝයා වහන්සේලාගේ නායකයා බවට පත් වුණා. එදාට තමන්ගේ ගුරුවරයා තමයි උපතිස්සයන් වහන්සේ. නමුත් උන්වහන්සේගේ ශිෂ්‍යයා තමයි ගෞතම සම්බුද්ධ ශාසනයේ සියලු සංඝයාගේ මුල ආසනයේ වාඩි වෙන්නේ. දැන් ගුරුවරයා පහු කරලා ශිෂ්‍යයා ගියේ නැද්ද? ආන් ඒකයි භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේම ලෝකෙට දේශනා කරනවා නම් තියෙන විශිෂ්ටත්වය. දේශකයෝ පහු කරලා ශ්‍රාවකයෝ ඉස්සරහට යනවා. ඒක තමයි අපූර්වත්වය. ඒකයි දේශනා කළේ තමන්ට හැඟෙන එක දේශනා කරන්න එපා. භාග්‍යතුන් වහන්සේගේ වචනේ දේශනා කරන්න කියලා. එහෙම කරන ශ්‍රාවකයෝ හරි දුර්ලභයි කියලා සඳහන් කළා. බණ අහන අය පිළිතුරේ බණ අහන අය හරි දුර්ලභයි. ඒක අපි කොතන ගියත් දන්නවා. කොතන ගියත් දකිනවා. අපේ ගෙදරක පින්කම් ගෙදරකට ගියා 250ක් 300ක් 400ක් පින්කම් ගෙදර එකතු වෙලා ඉන්නවා. බණ අහන්න ඉන්නවා 50ක් 60ක් විතර. අනික් කට්ටිය ස්වාමින් වහන්සේ යනකම් පාරට වෙලා ඉන්නවා. හාමුදුරුවෝ වැඩියහම ඒගොල්ලෝ ආහාරයට විතරක් ගෙදරට එනවා. ආහාර අරගෙන ඒගොල්ලෝ ආපහු යන්නේ. හුඟක් අය බණ අහන්නේ ටිකයි. එහෙනම් ඔය එක කාරණාවක්. හැබැයි මේ පුද්ගලයා බණ අහන තැනට ඇවිල්ලා තිසරණ පන්සිල් අරගෙන බණට හිකුත් අහලා අර මිනිහගේ කෑම පිඟානත් අනුභව කළා නම් කෑම දුන්න මිනිහට කොච්චර පින්ද? තිසරණ පන්සිල් මත පිහිටලා හැම එක්කෙනාම එදා ඒ ගෙදරින් කෑම කෑවා. එහෙමනම් එක කෑම පිඟානකට දායකයට අනාගතයට ආත්ම කීයකට බඩගිනි වේදනා නිමෙනවද? ආත්ම කීයකට යා හම්බ කළා වෙනවද? තිසරණ පන්සිල් තියෙන කෙනෙකුට බත් වේලක් දුන්නොත් අනාගත ජීවිත අසංකේයයකට හම්බ කළා කියලා කියන්නේ. එහෙම කෑම පිඟන් 300ක් දානෙ ගෙදර හැන්දෑවේ දුන්නා නම් නිවන් දක්නා ಜಾති දක්වා නිවන් දක්නා ಜಾති දක්වා ඔහුට ආයේ කවදාවත් සාපිපාසාදී දුගතියකට මුණ පාන්න ලැබෙයි. එහෙනම් ලෝකයට මොනතරම් අනුග්‍රහ කරන්න පුළුවන්ද? නමුත් ලෝකේ බණ අහන අය හරි දුර්ලභයි. තිසරණ පන්සිල් නැත්තම් මේ ජීවිතෙත් මරණයත් එක්කම නිරේට තීරණය වෙනවා. ඒක තමයි ස්වභාවය. තිසරණ පන්සිල් නැත්තම් දැන් මරුණොත් යන්න තියෙන තැන තමයි සතර අපාය. මේ අපිට දැන් මරුණාම යන්න තියෙන තැන.
ඔය කාරණාව හොඳට පැහැදිලි කරලා තිසරණ පන්සිල් මත ජීවිත පෝෂණය කරන්න කියලා අවවාද කරලා භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව පෙන්නලා ධර්ම දේශනා කළාට හොඳට අහගෙන ඉන්නවා. නමුත් එතනින් නැගිට්ටාම තිසරණ ගැනවත් පන්සිල් ගැනවත් කිසිම හැඟීමක් ආයේ නැහැ. එහෙනම් බණ අහන අය දුර්ලභයි. ඊටත් වඩා අහපු ධර්මය ප්‍රායෝගිකව ජීවිතයට එකතු කරගත් අය තවත් හුඟක් දුර්ලභයි වෙනවා. ඒ හතරවෙනිය තිසරණ පන්සිල්වත් අපි ගාව නැහැ. නමුත් දිගින් දිගට කරදර එන්න පටන් ගත්තාම අපි මොකද කියන්නේ? එතකොට අපි කියනවා දෙවියන්ටවත් පේන්නේ නැද්ද කියලා. මටමද මේ වදේ, මටමද මේ කරදරේ? එහෙම කියනව නේද? කියලා අන්තිමට දෙවියන්ටත් බයිනවා. ඔය කිව්වට දෙයියෝ කියලා જાතියක් නැහැ. එතකොට දෙයියෝ කියලා જાතියක් ඉන්නවා කියලා ධර්මයේ දේශනා කරපුවාම මේ මිනිස්සු දැන් ධර්මයටත් බයිනවා. බණ කතා අහනකොට සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ වෙස් මාරු කරගෙන ඇවිල්ලා පුණ්‍යවන්තයන්ට පිහිට වෙලා ගියේ පිහිටි ධර්මයේ තුල තියෙනවනේ. දැන් ඒ කතා මේ මිනිස්සු බණට අහලා තියෙනවා. නමුත් ඒ කතා මතක තියාගෙන දැන් බයිනවා. ඇයි ඒ මිනිස්සයාට එදා ඒ මිනිසුන්ට පිහිට වුණා නම් මේ අපේ දුක පේන්නේ නැද්ද? ඇයි දැන් සක්‍ර දෙවියෝ නැද්ද? එහෙම නිඳා කරන්නේ නැද්ද? නිඳා කරනවා. අන්තිමට බුදුරජාණන් වහන්සේටත් නිඳා කරනවා. එසේ මෙසේ පවක්ද රැස් කරනවා. සක් දෙවිඳු කියන්නේ තාරයන් වහන්සේනම. අපි බණින වචනයක් ගානේ අපිටමයි පව් එක තියෙන්නේ. ඇයි ඇත්තටම උන්වහන්සේලාට අපි පේන්නේ නැද්ද? පේනවා. හැබැයි ඉතින් මෙහෙම හිතන්නකෝ. අපි හුඟක් අය අන්තර්ජාලය පරිහරණය කරනවානේ. අන්තර්ජාලයට ගිහිල්ලා බලන්නකෝ ලංකාව දිහා. මොකද්ද පේන්නේ? ඉස්සරළම පේන්නේ කැලි. එහෙම නේද? උඩින් ගත්ත පින්තූරෙන් ඉස්සරළම අපිට පේන්නේ කොළ පාට කැලෑව. ඊට පස්සේ තව ටිකක් ඒක ලොකු කරලා බලනකොට ඕම් සමනල කන්ද පේනවා. කඳු වැටි පේනවා. චෛත්‍යවල් පේනවා. ඊට පස්සේ තවත් සෑහෙන්න ලොකු කරන්න ඕනේ ගෙවල් පේන්න. එහෙම නේද? ඊට පස්සේ මිනිස්සු ගෙවල් වලටත් වඩා කුඩා ඉන්නේ. තව හුඟක් ලොකු කරලා තමයි මිනිස්සු බලන්න වෙන්නේ. එතකොට දෙවියන්ටත් උඩ ඉඳලා බලනකොට අර විදිහටම මිනිස්සු පේනවා. හැබැයි මේ ලෝකේ ජීවත් වෙන එක මිනිහෙකුට දෙන්නෙකුටද කරදර තියෙන්නේ? හැම මිනිස්සයාටම කරදර තියෙනවා. හැම මිනිස්සයාටම දුකක් තියෙනවා. එතකොට ලෝකේ දෙවියෝ දකින සියලුම මිනිස්සුන්ට දුකක් තියෙනවා. ඒ දුක් තියෙන මිනිස්සු අතරින්, කරදර තියෙන මිනිස්සු අතරින් මම කියන පුද්ගලයා විශේෂ වෙලා පේන්න ඕනේ නේද? එතකොට දෙවියන්ගෙන් පිහිටක් මට හම්බෙන්න නම් මම විශේෂ වෙලා පේන්න එපේ. එතකොට ඒ දෙවියන්ට මාව විශේෂ වෙලා පේන්න මං ගාව මොනවද තියෙන විශේෂ දේවල්? කල්පනා කරන්න ඕනේ. තිසරණ තියෙනවද මං ගාව? පන්සිල් තියෙනවද මං ගාව? ශ්‍රද්ධාව තියෙනවද මං ගාව? බුදුරජාණන් වහන්සේට කීකරු වෙලා ඉන්නවද මං? දෙවියන්ටත් පින් අනුමෝදන් කරන්න තරම් උසස් පින් මං ගාව උපදිනවද? එහෙම වෙනවා නම් දෙවියන්ට ඉස්සරළම ඒ ශ්‍රද්ධාවන්තයා පේනවා. ඉතින් මං ගාව ඔය මොකවත් නැතුව දෙවියන්ට පේන්නේ නැද්ද කියලා කතා කරුවට හරියන්නේ නැහැ. පේන්න මං ගාව යමක් තියෙන්න ඕනේ. ඒ තියෙන්න ඕනේ තිසරණ පන්සිල් ශ්‍රද්ධාව පිරීලා තියෙන්න ඕනේ. එදාට බලලා පිහිට වෙයි. නැත්තම් පිහිට වෙන්නේ නැහැ. අපි හිතන හැටියට පිහිට වෙනවද? අපි පින්නතුන් හිතන්නකෝ අද හෙට උදේ වැඩට යනකොට මාරු සල්ලි වලින් රුපියල් 1000ක් ගන්නවා. මොකටද මේ රුපියල් 1000? පාරේ හම්බ වෙන යාචකයන්ට දෙන්න. දැන් ඕකත් වාහනේ දාගෙන යනවා. දැන් වාහන පොලිමේ නතර කරලා තියෙන තැන්වල යාචකයෝ කී දෙනෙක් එනවද වාහනේ ගාවට? ඔය එන හැමෝටම අපි දෙනවද? හැමෝටම දෙන්නේ නැහැ. යම් යාචකයෙක් දිහා බලලා
අපිට සතුටක් හිතුනොත් වීදුරුව පාත් කරලා කීයක් හරි දෙනවා. ඒ සතුට හිතෙන්නේ ඒ යාචකයා අපි ගාවට එනකොට hina වෙලා ඔළුව නමලා බැගෑපත් විදිහට එනකොට මට හිතෙනවා මොහුට කීයක් හරි දෙන්න ඕනේ කියලා. හිතුනොත් තමයි දෙන්නේ. අද රුපියල් 1000ක් ගත්තා කියලා ඔක්කොටම නෑ. එහෙමනම් යම් කෙනෙක් අපිට සලකන්නේ කොහොමද කියන එක කවදාවත් අපිට තීරණය කරන්න බෑ. සලකන කෙනා තමයි දන්නේ කොහොමද සලකන්නේ කියලා. එහෙනම් අපිට සලකන්නේ ඕහොන්නේ කොහොමද කියලා දෙවියෝ දන්නවා. අපෙන් දෙවියෝ සතුටු වෙනවා නම් අපිට සලකනවා මිසක් එහෙම නැත්නම් සලකයි කියලා හිතන්න එපා. ඒ හින්දා ඒ ආර්යයන් වහන්සේලාට සතුටු වෙන්න පුළුවන් විදිහට අපි ජීවත් වෙන්න උත්සාහ කරමු. අන්තිම කාරණාව කතඤ්ඤු කතවේදී දුර්ලභ පුද්ගලෝ ලෝකස්මි. කළගුණ දන්න කළගුණ සලකන අය ලෝකේ හරි දුර්ලභයි. හරි විරලයි. ඔය කාරණාව කතා කරන්නත් දීර්ඝ කාලයක් ඕනේ. අම්මට තාත්තට සලකන අය දුර්ලභයි. තමන්ගේ ගුරුවරයාට සලකන අය දුර්ලභයි. ආචාර්යවරුන්ට සලකන අය දුර්ලභයි. තමන්ට උදව් උපකාර කරපු අයට සලකන අය දුර්ලභයි. කළගුණ දන්න කළගුණ සලකන අය ලෝකේ පරම දුර්ලභයි. මේ ලෝකයේ පහළ වෙච්ච අන් සියලු දෙනාටම වඩා කළගුණ දන්නෙත් කළගුණ සලකන්නෙත් කවුද? බුදුරජාණන් වහන්සේ. හොඳටම කළගුණ දන්න කෙනා භාග්‍යතුන් වහන්සේ. හොඳටම කළගුණ සලකන කෙනා භාග්‍යතුන් වහන්සේ. දේශනා කළේ යම් දවසක යම් කෙනෙක් වතුර උගුරක් දුන්න නම් මැරෙනතුරු ඒ පුද්ගලයා අමතක කරන්න එපා කියලා. ඒ භාග්‍යතුන් වහන්සේගේ දේශනාව. එහෙනම් භාග්‍යතුන් වහන්සේ කළගුණ සලකන්න කියලා කියපු විදිහෙන් අපි අද ඉන්නේ කොච්චරනම් ඈතද? එහෙනම් අපිට කාල වේලාවට අනුව අපි භාග්‍යතුන් වහන්සේ කළගුණ සලකපු හැටි ටිකක් සාකච්ඡා කරමු. බුදුරජාණන් වහන්සේ මනෝ ප්‍රනිධාන කාලේ, ඒ කියන්නේ මේ මහා කල්ප අසංඛ්‍ය 20කුත් ලක්ෂ ගානකට එහා, ලක්ෂ 1කට එහා. ඒ මනෝ ප්‍රනිධාන කාලේ උන්වහන්සේට යම් කෙනෙක් උදව් කළා නම් මමත් බුදු වෙනවා කියලා කටින් කියපු වාක් ප්‍රනිධාන කාලේ ඒ බුද්ධත්වයේ වෙනුවෙන් යම් කෙනෙක් උදව් කළා නම් සුමේද තාපසතුමා හැටියට දීපංකර පාදමූලේ නියත විවරණ අරගෙන කාය වාක් මනෝ කියන ත්‍රිවිධ ප්‍රනිධානය සම්පූර්ණ කරන කාලේ යම් කෙනෙක් උන්වහන්සේට උපස්ථාන කළා නම් උන්වහන්සේට උදව් කළා නම් සහයෝගය දුන්නා නම් ආන්ගේ කිසිම කෙනෙකුට පිහිට නොවි හිටියද බුදුරජාණන් වහන්සේ? අමතක කළාද කිසි කෙනෙක්? අමතක කළේ නැහැ. අතීතේ කෝටි ප්‍රකෝටි ගණන් උන්වහන්සේට උදව් කරපු අයට පිහිට වුණා. උන්වහන්සේට උදව් කරපු අය තාම පහළ වෙලා නැතුව මනුස්ස ලෝකෙ දිව්‍ය ලෝකවල ඇති. සමහර අය නිරයවල් වලත් ඇති. බෝසතාණන් වහන්සේට උදව් කරපු අය. මේ බුද්ධ කාලෙත් එහෙම හම්බ වුණා. හුඟක් අය. අපේ අහලා තියෙනවද අර ධම්මරුචි භික්ෂුවගේ කතාව? සුමේද තාපසතුමාගේ ශිෂ්‍යෙක් ධම්මරුචි කියන්නේ. ඍෂි ප්‍රෞජ්‍යාවෙන් Taman ළඟ පැවිදි වෙලා හිටපු ශිෂ්‍යෙක්. නමුත් පස්සේ කාලේ ගුරුවරයාට අකීකරු වුණා. ඊට පස්සේ ඍෂි ප්‍රෞජ්‍යාව අතහැරියා. පාප මිත්‍රයන්ට එකතු වුණා. වැරදි වැඩ හරියට කෙරුවා. ඔය අතරේ ඍෂි ප්‍රෞජ්‍යාව අතහැරලා ගිහිල්ලා තමන්ගේ අම්මත් මැරුවා. ආනන්තරීය පාප කර්ම කරගත්තා. පාප මිත්‍රයෝ නිසා බොහෝ පව් කරගෙන අපායේ ඉපදුනා. ඒ කාලේ නම ධම්මරුචි. අපායවල දුක් විඳලා තිරිසන් ලෝක වලට එනවා, නිරය යනවා, പ്രേත ලෝක වල එනවා. ඔහොම ඇවිල්ලා අපේ බුදු පියාණන් වහන්සේ පහළ වුණ කාලේ. සුමේද තාපසතුමා බුදු වුණ කාලේ.
මහා සාගරයේ විශාල මාළුවෙක් වෙලා එකතු වුණා. කවුද? එදා ධම්මරුචි. විශාල මාළුවෙක්. තාම ලෝකේ හොයාගත්තේ නැති විශාල මාළු ඉන්නවා. නැත්නම් මේ කාරණාව කියහම සැක උපදවනවනේ. ඒකයි මම මෙහෙම කියන්නේ. කොයි වගේ මාළු? තිමිය, තිමිංගල, තිමිර පිංගල අහලා තියෙනව නේද? එහෙමයි කියන්නේ. මේ තිමිර පිංගල මේ මත්ස්‍යයා කොච්චර ලොකුයි කියලා කියනවාද? යොදුන් 700ක් දිගයි කියලා කියන්නේ. එහෙනම් අර සාගර පතුලේ ජීවත් වෙන්නේ. ඒ වගේ අය ගොඩක්. ඒකනේ ධර්මයේ සඳහන් වෙන්නේ. ඒකයි මම කිව්වේ මේ නවීන විද්‍යාව නොදන්න හුඟක් දේවල් තියෙනවා. විද්‍යාවට හුඟ වරදිනවා. නමුත් විද්‍යාවට කවදාවත් පුළුවන් ද භාග්‍යතුන් වහන්සේගේ දේශනාවට ලං වෙන්න? 2000 විතර කාලේ විද්‍යාවෙන් කිව්වේ සූර්යයා කොහෙවත් ගමන් කරන්නේ නැහැ කියලා. 2000ට කලින්. හැබැයි 2000 විතර වෙනකොට විද්‍යාව කියනවා සූර්යයා ගමන් කරනවා කියලා. සූර්යයා ගමන් කරන බව මීට අවුරුදු 2600 ගානකට කලින් අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. විද්‍යාව වෙනස් වෙනවා. බුදුදහම වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් මේ ධම්මරුචි භික්ෂුව විශාල මාළුවෙක් වෙලා ඉපදිලා ඉන්න බෑ බඩගින්න. ඈතින් එනවා මොනවා හරි කණ්ඩ හොයාගෙන. මිනිස්සු පුරවාගත්ත ලොකු නැවක් සාගරේ තරණය කරනවා. මේ මත්ස්‍යයා දැක්කා. කට ඇරගත්තේ නැවම ගිලිනවා කියලා හිතාගෙන. කට ඇරගෙන වේගෙන් එනවා නැව දිහාට. මිනිස්සු දන්නවා නැව කෙලින්ම කට ඇතුළට යන බවේ තරම් ලොකුයි මාළුවා. ආන්ගේ නැවේ හිටිය පින්නතුනේ සම්මාදිට්ඨික මිනිස්සු. ඒ මිනිස්සු මාළුවා කට ඇරගෙන එනවා දකින්නකොට කෑ ගැහුණා අහෝ ගෝතමෝ භගවා කියලා. අහෝ ගෝතමෝ භගවා කියන වචනේ ඇහෙනවත් එක්කම අර දැවැන්ත මාළුවා මැරිලම ගියා. එතනම මැරුණා. මැරිච්ච ගමම්ම ඊළඟ උප්පත්තිය මනුස්ස බල කුසක. අවුරුදු 7ක් සම්පූර්ණ කරලා මව්පියොත් එක්ක යනවා බුදුරජාණන් වහන්සේ ගාවට. ගියහම බුදුරජාණන් වහන්සේ අර ළමයාට කතා කරලා අහනවා ධම්මරුචි හුඟක් කාලයකට පස්සේ නේද හම්බුනේ කියලා. කොයි කාලෙද ධම්මරුචි හිටියේ? සුමේද තාපසතුමාගේ කාලේ. එහෙනම් කොච්චර කාලයක් සත්පුරුෂයා මගේ ඇරිලාද? මහා කල්ප අසංඛ්‍ය 4,00,000ක්ම මගේ ඇරිලා. නමුත් එදා කාලයක් සුමේද තාපසතුමාට උපස්ථාන කරපු කෙනෙක්. ඒ වෙලාවේ අර ළමයා කියනවා එහෙමයි ස්වාමීනි එහෙමයි. මගේ ඇරුණ තරම ගැන නම් කියලා වැඩක් නැහැ. නමුත් ආයෙත් ඔබ වහන්සේ මුණ ගැහුණා. නිවන් දක්නාතුරු ආයෙ ඔබ වහන්සේ අතාරින්නේ නැහැ ස්වාමීනි. එහෙම කියලා මේ ළමයා අපේ භාග්‍යතුන් වහන්සේගේ මහාන වෙලා රහත් වෙනවා. එහෙනම් භාග්‍යතුන් වහන්සේට උපස්ථාන කරපු අය ඒකයි මං කිව්වේ මේ වෙනකොටත් නිරේත් ඇති. 45 අවුරුද්දයි අපේ භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ කෘත්‍යය. ඒක නිමා කරලා පිරිනවම් පානකොට මේ අනාදිමත් කාලයක් සංසාරේ වතුර උගුර බෙහෙත් හැන්ද බත් වේලක් දුන්න සියලු දෙනාම මුණ ගැහුණද ඔය 45 අවුරුද්දට? මුණ ගැහුන්නේ නැහැ. නමුත් වුන්ට පිහිට වෙන්න ඕනේ. ආන් ඒකින්ද අපේ බුදුරජාණන් වහන්සේ මොකද්ද කළේ? අපේ භාග්‍යතුන් වහන්සේ සර්වඥ ධාතුන් වහන්සේලා ද්‍රෝණාටක් ඉතුරු කරලා පිරිනවම් පෑවා. ඇයි තවත් මට පිහිට වෙච්ච අයට පින් කරගන්න අවස්ථාව උදා කරලා. අපිට සර්වඥ ධාතුන් වහන්සේලා ඉතුරු කළා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ තාම ජීවමානව වැඩ ඉන්නවා කියන එකයි. අපේ පින්නතුන්ට මතකද පීත විමාන වස්තුව? එක කාන්තාවක් අජාසත් රජුරු හදාපු චෛත්‍ය ගාවට ගියේ වැටකොළු මල් 4ක් කඩාගෙන. මල් 4 පූජා කරගන්න බැරි වුණා. එළදෙනක් කනලා මැරුණා. මැරිච්ච ගමම්ම තව්තිසාවේ ශක්‍ර දේවේන්ද්‍රයන්ගේ කෝටි 2කමාරක් වෙන දිව්‍යාංගනාව සියලු දෙනා අභිභවනය කරලා ලස්සනට ඉපදුනා. කෝටි 2කමාරටම වඩා ලස්සනයි. හදිස්සියේ පහළ වෙනකොට ශක්ති විඳ වැහුවා මනුස්ස ලෝකේ ඉන්න කාලේ මොකද්ද කරපු පින්කම කියලා. ස්වාමීනි මං හරි දුප්පත්.
මට මහා ලොකු දෙයක් කරන්න බැරි වුණා. මනුස්ස ලෝකේ තියනවා කෝසාතකී කියලා වැල. කෝසාතකී කියන වැටකුළුයි. කෝසාතකී නාම ලත්ති බන්තේ ඒතං චත්තාරි පුප්පානි. ස්වාමීනි කෝසාතකී කියන මේ වැලෙන් මම මල් 4ක් කඩාගත්තා. ඒ මල් 4 කඩාගෙන මම චෛත්‍ය දිහාට ගියේ ජීවමාන බුද්ධ ශරීරයේ දිහා බලාගෙන. ඒ තියෙන්නේ චෛත්‍ය කියලා නෙමෙයි හිතුවේ. එහි ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. මේ මගේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා කියලා තමයි චෛත්‍ය දිහාට යන්නේ. ඒ නිසා පාරේ තියෙන වෙන මොකවත් අරමුණු වෙන්නේ නැහැ. ළඟින් යනකොට එළ දෙන ඇන්න අනිනකොට මැරුණා. මැරිච්ච ගමන් තවුතිසාවි පහළ වුණේ පැහැදුන සිතින්දා. යමෙක් පැහැදුන සිතින් යමක් කරන්නේ නම් එහි කවදාවත් අල්ප බවක් නැහැ. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ අනික් දෙවියොත් එක්ක නන්දන උයනට විනෝද වෙන්න යන්න ලෑස්ති වෙලා හිටියේ. නමුත් මාතලීට කතා කරලා කියනවා තස්ස මාතලී අච්චේරා. මාතලී මේ බලන්න අපූර්ව පින්කමක තියෙන අසිරිය. පස්සේ විනෝද වෙන්න පුළුවන් මාතලී සියලුම දෙවියන්ට කියන්නේ චූලාමණිසෑය වඳින්න යන් කියලා. සියලුම දෙනා ගිහිල්ලා 7 දවසක් ජීවමාන බුදුරජාණන් වහන්සේට සලකනවා වගේ චූලාමණිසෑය ළඟ උපස්ථාන කළා කියලා සඳහන් කරනවා. පිළිතුර අපේ ධර්මයේ සඳහන් කරනවා අපේ ශාසනයේ අපදාන පාළියේ සඳහන් කරනවා පච්චුපට්ඨක තේරාපදානයි. පච්චුපට්ඨක තෙරණුව. අත්තදස්සී භාග්‍යතුන් වහන්සේගේ කාලේ ලෝකෙ ඉපදුනා. යක්ෂ සේනාධිපතියෙක් හැටියට. මහා ඉසුරුමත් මේ යක්ෂ සේනාධිපතියා ඉපදිලා තමන්ගේ ධනෙන් ප්‍රයෝජනයක් ගන්න හැටියක් නැහැ කියලා අඬනවා. ඒ ධනෙන් ප්‍රයෝජන ගන්න හැටියක් නැත්තේ. එයාට ඕනේ තමන්ගේ වත්කම ශාසනය වෙනුවෙන් වියදම් කර කර පින්කම් කරන්න. යක්ෂයා කියනවා මම ඉපදුනේ අඳුරු පහන් දැල් වෙන කාලේ. යක්ෂයා අඬනවා දැක්කා සාගර කියන මහරහතන් වහන්සේ. මේ අත්තදස්සි භාග්‍යතුන් වහන්සේ කාලේ. දැක්ක ගමම් සාගරයන් වහන්සේ පහළ වෙනවා යක්ෂයා ගාව. කින්නු සෝචසි මා භායි මගේ සහෝදරයා මොකටද අඬන්නේ? යක්ෂයා කියනවා ස්වාමීනි අඳුරු පහන් දැල් වෙනවා මිසක් ලෝකේ හැබෑ පහන නිමිල ගිහිල්ලා කියලා. සාගරයන් වහන්සේ සඳහන් කරනවා එහෙම කියන්න එපා. තාම භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නවා. ධාතුන් වහන්සේලා තැන්පත් කළ චෛත්‍යයක් හදන්න. ඒ චෛත්‍යයට ජීවමාන බුද්ධ සංඥාවෙන් උපස්ථාන කරන්න. යක්ෂයාට මහ පුදුම සතුටක්. මම සංකප්ප මඤ්ඤාය සාගරෝ නාම ශාවකු. සාගරයන් වහන්සේ මගේ සංකල්පය මගේ අදහස දැකලා මං ගාවට ආවා. මට මග කියලා දුන්නා. 5 අවුරුද්දක් චෛත්‍යයට උපස්ථාන කළා. මෙරිලා දිව්‍ය ලෝකෙ ඉපදිලා අපේ ශාසනය පැවිදි වෙලා පච්චුපට්ඨක තේර නමින් රහත් වෙනවා. එහෙමනම් අපේ භාග්‍යතුන් වහන්සේ අපිට ධාතුන් වහන්සේලා ඉතුරු කරලා පිරිනිවන් පෑවේ ඒ කෘතගුණ සැලකීම වෙනුවෙන්මයි. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ තාම අපිට අනුකම්පාවෙන් වැඩ ඉන්නවා. ධර්ම දේශනාවට තියෙන කාලය නිමා වෙන නිසා මීට වඩා මම මේ කාරණාව විස්තර කරන්නේ මේ ලෝකේ අනික් කාටවත් නොලැබිච්ච අපිට විතරක් ලැබිච්ච බුදුරජාණන් වහන්සේගේ අසීමාන්තික කරුණාව. මොකක්ද ඒකට හේතුව? කොහොමද එහෙම කියන්නේ? ද්‍රෝණ 8ක් අදිෂ්ඨාන කරපු අපේ බුදුරජාණන් වහන්සේ විශේෂ ධාතුන් වහන්සේලා 7 නමක් අදිෂ්ඨාන කළා. මේ ද්‍රෝණ 8 කෝටි ලක්ෂයක් සක්වල පුරා බෙදෙනකොට අර විශේෂ 7 නම මේ මංගල සක්වලෙන් එහාට යන්න එපා කියලා අදිෂ්ඨාන කළා. ඒ විශේෂ ධාතුන් වහන්සේලා 7 නම සතර දළදා වහන්සේලා දකුණු සහ වම් අකු ධාතුන් වහන්සේලා දෙනම සර්වඥයන් වහන්සේගේ විශාලතම ධාතුන් වහන්සේ වෙච්ච ලලාට ධාතුන් වහන්සේ මේ සක්වලට විතරයි. සතර පායට ධාතුන් වහන්සේලා වඩින්නේ නැහැ. සක්වලක් කියන්නේ ලෝක 31ක්. එහෙනම් තව ලෝක 27යි තියෙන්නේ. දෙවියන්, බඹුන්, මිනිසුන් සහිත ලෝකේ ඒ මනුස්ස ලෝකයේ තුල තවත් ඊට කුඩා දිවයිනකට ඒ 7 වැඩි ප්‍රමාණයක් තීරණය වෙනවා නම් ඒ දිවයින කොහොම දිවයිනක්ද කියන කාරණාව මේ ලෝකේ වෙන කාටවත් විස්තර කරන්න නම් තේරෙන්නේ නැහැ. නමුත් එහෙම දිවයිනක් මේ ලෝකේ
තියෙනවා. එහි උපදින්න ලැබුණොත් අපිට මොනව කරගන්න බැරිද කියලා හිතෙන්නේ නැද්ද? එහෙමනේ. නමුත් එහෙම හිතුන මිසක් හුඟක් අය දන්නේ මේ ඉපදිලා ඉන්නේ දිවෙන්නේ කියලා. මේ මහා ධාතුන් වහන්සේලා 7-9න් දලදා වහන්සේලා දෙනමක් ලංකා භූමියේ වැඩ ඉන්නවා. දකුණු අකු ධාතුන් වහන්සේ තූපාරාම චෛත්‍ය ගර්භයේ වැඩ ඉන්නවා. ලලාට ධාතුන් වහන්සේ සේරුවාවිල මංගල මහසෑය වැඩ ඉන්නවා. මේ රටේ මිනිස්සුන්ට අපාය කියන නමවත් ඇහෙන්න ඕනේ. සුගතියෙන් සුගතියට යන්න තරම් අප්‍රමාණ සසර පින් කරපු පිරිසක් තේරිලා බේරිලා ඇවිල්ලා මේ මහ පුණ්‍යවන්තේ භූමියේ ඉපදිලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේ අපි වෙනුවෙන් හොඳටම කළගුණ සැලකුවා. උන්වහන්සේ අපිට කරපු උපකාරයට අපිට දක්වන්න තියෙනවා නම් උතුම්ම කෘතගුණ වේදිත්වයක්. ඒ තිසරණ පන්සල්වත් ආරක්ෂා කරන එක. ආන් එතෙන්ට ගිහිල්ලා අපි භාග්‍යතුන් වහන්සේට කෘතගුණ සැලකන ශ්‍රේෂ්ඨ ශ්‍රාවක පිරිසක් බවට පත් වෙමු. ඒ සඳහා අපිට බුදුරජාණන් වහන්සේගේ ආශිර්වාදයෙන්ම ශක්තිය ධෛර්යය භාග්‍ය වාසනාව උදා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. පින්නතනි අද මේ උතුම් වූ ධර්ම දේශනාව වැව්කන්ද ආරණ්‍ය සේනාසන පුණ්‍ය භූමියේදී සිදු කරන්නට යෙදුනේ අපි මුලින්ම සිහිපත් කළ ආකාරයට ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම සංස්ථාවේ ප්‍රධාන අනුශාසකව වැඩ සිටි මහා කම්මට්ටානාචාර්ය අති ගෞරවනීය අපි සියලු දෙනාගේම ගුරු දේවෝත්තම නාවයනේ අවසරයි ශ්‍රී ආර්ය ධම්ම අනුනායක මාහිමිපාණන් වහන්සේ අපවත් වීමෙන් 3 වසරක් ගත වෙන මේ මොහොතේ උන්වහන්සේ ප්‍රාර්ථනා කළ උතුම් ලෞතර බුද්ධ රාජ්‍ය මුදුන්පත් කරගන්න පුරණ පාරමී සම්පූර්ණ කරගන්න ශක්තියක් දානය කිරීමක් වශයෙන් මේ මහා කුසල සම්පත්තිය උන්වහන්සේට අනුමෝදන් කරන්නයි. එහෙමනම් ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා සදහවත් දායක පිරිස සියලු දෙනාම රැස් කරගත්ත සියලුම පුණ්‍ය ධර්මයන් අති ගෞරවනීය ගුරු දේවෝත්තමයන් වහන්සේට අනුමෝදන් වේවා. උන්වහන්සේගේ උතුම් පාරමිතාව පූර්ණේ කරගන්න උන්වහන්සේට තව තවත් රත්නත්‍රේ ආශිර්වාදය ලැබේවා. මේ කුසල් වල ආශිර්වාදය ලැබේවා. මහා පුණ්‍ය ශක්තියක් දියුණු කරගෙන ප්‍රාර්ථනීය ලෞතර බුද්ධ රාජ්‍ය අත්පත් කරගෙන අසංඛ්‍ය අප්‍රමාණ ගණන් සත්‍ය සංසාර සාගරයෙන් එතර කරවන්න උන්වහන්සේට මේ කුසලයක් ආශිර්වාදයක් ආරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. සද්ධර්ම ශ්‍රවණය කළ ලොකු කුඩා ඔබ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. මටත් මහත් ආශිර්වාදයක් වෙමින් ලෝකේටම මහා ආදර්ශයක් වෙමින් ධර්මයට අප්‍රමාණ ගෞරවයක් දක්වමින් මේ පැය දෙකම මේ ධර්මාසනයේ ළඟ වාඩි වෙලා සද්ධර්ම ශ්‍රවණය කළ මාගේ කල්යාණ මිත්‍රයන් වහන්සේලාට ආචාර්යයන් වහන්සේලා හැටියට සලකන ගුරු දේවෝත්තමයන් වහන්සේලාට විශේෂයෙන් මම රැස් කරගත්ත පුණ්‍ය ධර්මයෙන් අඩු නැතුවම අනුමෝදන් වේවා. උන්වහන්සේලා සද්ධර්ම ශ්‍රවණය කරලා රැස් කරගත්ත පුණ්‍ය සම්පත් උන්වහන්සේලා සතුයි. උන්වහන්සේලා සම්මා සම්බුද්ධ ශාසනයේ චිරපැවැත්ම වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරන පිරිසක්. පරවාද ඛණ්ඩනය කරලා දුර්මත බිඳලා සම්බුද්ධ ශාසනයේ চিරාත් කාලයක් සුරක්ෂිත කරන්න මේ ශ්‍රේෂ්ඨ වීර පුතුන් සම්බුද්ධ ශාසනයට දන් දුන්න හැබෑම මෑණිවරු හැබෑම පියවරු නිර්ලෝභීවම තමන්ගේ දූපතුන් සම්බුද්ධ ශාසනයට පූජා කළා. ඒ දයාබරණීය මෑණිවරුන්ට පියවරුන්ට මේ පුණ්‍ය ධර්මයන් අඩු නැතුව අනුමෝදන් වේවා. ප්‍රාර්ථනා කරන්නා වූ නිවන සැප සහිත ප්‍රතිපදාවෙන්ම උදාපත් වේවා. අපේ ස්වාමින් වහන්සේලාට ජීවිතේ පවතින තුරු ලෝක සත්වයාට සත්පුරුෂයන් වෙමින් තමන් වහන්සේලාගේ සසර මඟ සුවපත් කරගනිමින් සම්බුද්ධ ශාසනය වෙනුවෙන් සිදු කළ යුතු උපරිම කාර්ය සම්පූර්ණ කරමින් වහවහ සංසාර සාගරයෙන් එතරට යන්න මේ පුණ්‍ය ශක්තිය උන්වහන්සේලාටත් ආශිර්වාදයක් පාරමිතාවක් වේවා කියලා පින් අනුමෝදන් කරවමු.
අපේ දසසිල් මෑණියන් වහන්සේලාටත් සදහැවත් දායක කාරකාදීන්ටත් ඒ පින් එසේම අනුමෝදන් වේවා. මම හදලා වඩලා පෝෂණය කරපු මාගේ මෑණියන්ට පියාණන්ට සහෝදරියන් සිව් දෙනාටමත් මා රැස් කරගත්ත කුසල් අනුමෝදන් වේවා. පැවිදි ජීවිතය සුරක්ෂිත කරලා අපවත් වුණු ගුරු දේවෝත්තමයන් වහන්සේලා අතර අති ගෞරවනීය මහා කම්මට්ටානාචාර්ය අපේ ලොකු ස්වාමින් වහන්සේ ඇතුළු සියලුම ගුරු දේවෝත්තමයන් වහන්සේලාටත් සුජීවත්ව වැඩ ඉන්න සියලුම ගුරු දේවෝත්තමයන් වහන්සේලාටත් පින් හා දීර්ඝායුෂ ලැබේවා. ධර්ම මාර්ගයේ නිවැරදි මඟ පැහැදිලි කරලා දෙන කල්යාණ මිත්‍ර වූ ගුරු දේවෝත්තමයන් වහන්සේට මේ රැස් කරගත් සියලුම පුණ්‍ය ධර්මයන් අඩු නැතුව අනුමෝදන් වේවා. සිව්පසයෙන් අපෝපස්ථාන කරන දායක කාරකාදීන්ටත් ධර්ම මාර්ගයේදී මුණ ගැහිච්ච සියලුම සත්පුරුෂයන්ටත් ලංකාවාසී ලෝකවාසී මහා සංඝරත්නයේ සියලු දෙනා වහන්සේටමත් කෝටි ලක්ෂයක් සක්වල සියලුම ආර්යයන් වහන්සේලාට සත්පුරුෂයන් වහන්සේලාටත් සද්ධර්ම ශ්‍රවණය කළ ලොකු කුඩා ඔබ සියලුම දෙනාටමත් නැවත නැවතත් මාගේ කල්යාණ මිත්‍රයන් වහන්සේලාටත් ඒ පුණ්‍ය ධර්මයන් අඩු නැතුව අනුමෝදන් වේවා. මගෙත් සමග මේ ස්ථානයට වැඩම කළ ගෞරවනීය මාගේ කල්යාණ මිත්‍රයන් වහන්සේලා දෙනමටත් මාගේ සහෝදරයන්න්ටත් මේ පුණ්‍ය ධර්මයන් අඩු නැතුව අනුමෝදන් වේවා. ඔබ අප සියලු දෙනාටම ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් ආර්ය සත්‍ය ධර්ම අවබෝධය ලබා ගන්න මේ පුණ්‍ය ශක්තිය පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරමි. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිඤාතේ සමිජ්ජතු